හරි. දැන් පුතේ අද අපිට කරන්න තියෙන අලුත් පාඩම පුතේ මොකද්ද? ඝන වස්තු කියන පාඩම. ඒ කියන්නේ 25 වෙනි පාඩම. ඔයාගේ පුතේ ආච්චි පුතේ 3 වෙනි වාට තියෙන පාඩම් වල 25 වෙනි පාඩම තමයි තියෙන්නේ. මොකද 25 වෙනි පාඩම ඝන වස්තු. හරි පුතාලා 25 වෙනි පාඩම තමයි කරන්න තියෙන මොකද්ද පාඩම? ඝන වස්තු කියන පාඩම තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ පුතාලා. හරි. එහෙනම් අපි ඝන වස්තු කියන පාඩම කරන්න පටන් ගමු. හරි පුතාලා. ඝන වස්තු කියන පාඩම දැන් අපි කරන්න පටන් ගමු. හරි. හැමෝම ගත්තද පුතා ටියුට් එක? හරි. හැමෝම ගාව ටියුට් එක තියවන්නේ පුතේ? හරිනේ. හරි. පුතේ මේ මෙහෙම දැන් ඝන වස්තුවක් කියන්නේ මොකක්ද පුතාලා? ඝන වස්තුවක් කියන්නේ මේක දැන් අපේ පුතාලා ඝන වස්තුවක්. මේකට අවකාශයේ යම්කිසි ඉඩ ප්‍රමාණයක් ගන්නව නේද පුතාලා? මේකට අවකාශයේ යම්කිසි ඉඩ ප්‍රමාණයක් ගන්නවා පුතා. දැන් මේක මේසයක් උඩ තිබ්බොත් මේක තියෙන ඉඩ ප්‍රමාණය නේද පුතේ? ඒක වෙන් කරන්න එපයි. මේසයක් උඩ මේක තිබ්බොත් මේකට අදාළ ඉඩ ප්‍රමාණය මේසේ වෙන බඩු තියන්න බෑ. මේකට අදාළ ඉඩ ප්‍රමාණය මේසේ අපි වෙන් කරන්න ඕනේ. මං කියන තේරෙනවද පුතේ? ඇයි මේකට අවකාශයේ යම් ඉඩ ප්‍රමාණයක් ගන්නවා. හරි පුතාලා. හරි පුතේ කියවන්න ඉක්මනට මොකද්ද? අවකාශයේ යම් ඉඩක් ගන්නා නියත හැඩයක් ඇති වස්තු ඝන වස්තු ලෙස හැඳින්වෙයි. අවකාශයේ හැඩයක් ගන්නවා පුතේ. හරිද? හරි ඒ වගේ. හරි ඝන වස්තු කියලා කියනවා. පුතේ මෙහෙම කියනවා. 6 ශ්‍රේණියේදී ඔබ විසින් අධ්‍යයනය කරන ඝන වස්තු කිහිපයක් රූප සටහන පහක් දැක්වේ. පුතේ ඒවා 6 වසරේ ඉගෙන ගත්තා පුතේ මොනවාද? 6 වසරේ ඉගෙන ගත්තා අපි පුතාලා ඝන වස්තු කිහිපයක් පුතේ මොනවාද ඉගෙන ගත්තේ? ඝනකය ඉගෙන ගත්තා. පුතේ මතකද 6 වසරේ පන්තියේදී ඝනකය ඉගෙන ගත්තා. ඔයාගේ ටියුට් එකේ රූප සටහන් ඇඳලා තියෙනවා පුතේ. ටියුට් එකේ රූප සටහන් ඇඳලා ඝනකය ඉගෙන ගත්තා පුතේ 6 වසරේ. ඝන කාභයත් ඉගෙන ගත්තා 6 වසරේ පන්තියේ. ඝන කාභයත් පුතේ 6 වසරේ පන්තියේදී ඔයාලා ඉගෙන ගත්තා. නේද? ඝන කාභයත් ඉගෙන ගත්තා. මෙන්න ඝන කාභය. පස්සේ චතුස්තලයත් ඉගෙන ගත්තා. සවිදි චතුස්තලය. සවිදි චතුස්තලයත් පුතේ ඔයාලා 6 වසරේ පන්තියේදී ඉගෙන ගත්තා. කොහොමනේ පුතේ ඝන වස්තු තුන? ඔය ඝන වස්තු තුන අපේ පුතාලා 6 වසරේ පන්තියේදී මේ වෙනකොට ඉගෙනගෙනයි තියෙන්නේ. හරි පුතාලා. අපි කියවමු පුතේ ඉක්මනට. පහත වගුව සම්පූර්ණ කරන්න. ඔන්න පුතේ ඝන වස්තුව දාර ගන්න, මුහුණත් ගන්න, ශීර්ෂ ගන්න ලියන්න තියෙන්නේ පුතාලා. එහෙනම් වගුව පුතේ පුරවන්න පටන් ගන්නකො යාලා. ඝන වස්තුව දාර ගණන 6 වසරේ කොටස පුතේ. දාර ගණන, මුහුණත් ගණන, දාර ගණන, මුහුණත් ගණන, ශීර්ෂ ගණන. පුතේ මේවා මුලින්ම පුතේ තියෙනවා ඝන කාභය. පුතේ මුලින්ම තියෙන්නේ පළවෙනි තීරය ඝන කාභය තියෙන්නේ පරිස්සමින්. ඝන කාභය තමයි ඝන වස්තු විදිහට පුතේ මුලින්ම තියෙන්නේ පළවෙනි එක ඝන කාභය. ඊළඟට තියෙන්නේ ඝනකය. පස්සේ තියෙන්නේ පුතේ මොකද්ද? සවිදි චතුස්තලය. අපි පුතේ මයික් ටික ඔෆ් කරගමු. සවිදි චතුස්තලය. සවිතස්තලය. පුතේ ඝන කාභයක මෙන්න ඝන කාභයක්. දාර ගන්න පුතාලා කීයද? ඝන කාභයේ දාර ගන්න කීයද පුතාලා? උඩ 4යි, මැද වටේටම 4යි, යට 4යි, 4 8යි 12යි. දාර ගන්න අපේ පුතාලා 12යි. දාර ගන්න 12යි. පුතේ මුහුණත් කීයද ඝන කාභයක? වටේට 4යි, උඩ 1යි, යට 1යි, මුහුණත් ගණන 6යි. ශීර්ෂ පුතේ උඩ වටේට 4යි, යට වටේට 4යි, ශීර්ෂ 8යි. 8යි. ශීර්ෂ 8යි. පුතේ ඝනකයකත් ඔව්වමයි පුතේ. දාර ගාන උඩ 4යි, මැද 4යි, වටේ 4යි, 4 3 දාර 12යි. මුහුණත් ගාන පුතේ ඒකෙත් වටේට 4යි, උඩ 1යි, යට 1යි, මුහුණත් ගණන 6යි. ශීර්ෂ පුතේ කීයද? උඩ 4යි, යට වටේට 4යි, ශීර්ෂ 8යි. චතුස්තලයේ පුතේ සවිදි චතුස්තලයේ ත්‍රිකෝණාකාර මුහුණත් කිය පුතාලා. චතුස්තලයක පුතේ මයික් ඔෆ් කරමු. ත්‍රිකෝණාකාර මුහුණත් 4යි තියෙන්නේ. උඩ වටේටම 3යි, යට අඩියට 1යි. උඩ වටේටම 3යි, යට අඩියට 1යි. එහෙනම් ඔකේ ත්‍රිකෝණාකාර මුහුණත් අපේ පුතාලා තියෙනවා 4ක්. දාර කීයද පුතේ? උඩ වටේටම 3යි, යට අඩියටත් වටේටම 3යි, 3යි 3යි පුතේ කීයද? 6යි. දාර. ශීර්ෂ පුතේ කීයද? මුදුනේ 1යි, යට වටේටම 3යි. ශීර්ෂ ඔක්කොම 3යි 1යි, ශීර්ෂ 4යි. ඔක්කොම ශීර්ෂ පුතේ කීයද? යට වටේට 3යි, උඩ 1යි, ශීර්ෂ 4යි. ශීර්ෂ 4යි. එහෙනම් පුතාලා ඔය වගුව පුරගත්තොත් ඔය අපි ඉගෙන ගත්ත පුතාලා 6 වසර පන්තියේ දැනුම හරිද? ඔය තමයි අපි ඉගෙන ගත්ත පුතේ 6 වසරේ පන්තියේ දැනුම තමයි පුතේ මේ අපි අය ඉගෙන ගත්තේ 6 වසර පන්තියේ දැනුම. හරි. දැන් අපේ පුතාලා අපි යන්
ඕම් පුතේ අහන ප්‍රශ්න වගේක් තියෙනවා. හරි. පුතේ ලොකු ප්‍රශ්නාංක 1 බලන්නකෝ. මකනවා මෙව්ව ටික ලොකු අංක 1 එක නම් පුතේ ලේසිම ලේසි. වගු පුරවල ඉවරයි නේ අපේ ළමයි. වගු පුරවල ඉවරයි දැන් හරිද? මෙහෙම පුතේ ලොකු ප්‍රශ්නාංක 1 රෝම ඉලක්කම් 1 කියනවා ඝනකාභයක මුහුණක් ගන්න, දාර ගන්න හා ශීර්ෂ ගන්න වෙන වෙනම ලියා දක්වන්න. එහෙනම් පුතේ ඒක ලියමු අපි. මුහුණක් ගන්න දැන් ඉස්සලත් කරා ඒක නේද? මුහුණක් ගණන, දාර ගණන, ශීර්ෂ. කමන්නේ ලියන්න එපාර පුතා. එහෙනම් මුහුණක් කිය පුතේ ඝනකාභයකනේ. ඝනකාභයක මුහුණක් පුතේ කීයද? 6යි, දාර 12යි, ශීර්ෂ 8යි. ශීර්ෂ 8යි. හරි පුතාලා ඔහොමනේ. දෙක පුතේ රෝමිලකන් දෙක ඝනකාභය සැදී යොදා ගන්න ඝනකාභයක් සෑදීමට යොදා ගන්න පතරමක රූප සරහනක් යන දක්වන්න පුතේ. එහෙනම් ඔන්න පුතේ 34 වෙනි පිටුවේ උඩම තියෙනවා ඉඩ ප්‍රමාණයක් වෙන් කරලා ඝනකාභයක පතරම අදින්න. එහෙනම් පුතේ කොහොමද ඝනකාභයක පතරම අදින්නේ රෝමිලකන් දෙක? අදින්න පුතේ මෙහෙම. ඍජුකෝණාශ්‍රාකාර මුහුණත් ඔහම නේද පුතේ? පල්ලෙහාට ඔහම හතරක් අදිනවා. පතරමක් අදින්න. ඝනකාභයක් නෙමේ. 1යි 2යි 3යි 4යි කියලා අඳිනවා. පස්සේ මෙන්න මෙතෙන්ට සෙට් කරනවා තව ඔහොම කරලා සමචතුරස්‍රයක්. අය මෙතෙන්ට සමචතුරස්‍රය නෙවෙයි ඍජු කෝණාශ්‍රාකාර මුහුණත් ඍජු කෝණාශ්‍රාකාර මුහුණත් 1 2 3 4 5 6. ඕන් ඕවා ටික පුතේ තේරෙනවා මං කියන්නේ. මේ මුහුණත මෙහාට නමනවා, මේ මුහුණත මෙහාට නමනවා, මේක උඩට නමනවා, මේක උඩට නමනවා. ඒතර වටේට පෙට්ටියක් වගේ හැදෙනවා. පෙට්ටියේ උඩ පියන වහනවා පුතේ. මෙන්න මේකෙන් ඇවිල්ලා මේක කරකිලා ඇවිල්ලා පෙට්ටිය උඩ මුදුනට වැටලා අර පියන වැහිලා යනවා. තේරෙනවද මං කියන්නේ පුතාලා? එහෙනම් පුතේ ඔන්න පතරම. ඔක තමයි පුතේ ඝනකාභයක පතරම. හරිද? මේ පුතේ තාම 6 වසරේ කොටස් මතක් කිරීම කරන්නේ. හරිද? අපේ පුතා තාම 6 වසරේ කොටස් මතක් කිරීම තමයි මේ අපි කරන්නේ. 6 වසරේ කොටස් තාම පුතේ මේ මතක් කරන්නේ. හරිද? හරි. දැන් පුතාලා ගමු ඊළඟ එක ලොකු ප්‍රශ්නාංක දෙකටත් තනියම උත්තර ලියන්න පටන් ගන්න. මේක ඇලවුම් වාසියක් අනින්නේ පුතේ කොහොමද? මේ මෙහෙම පුතේ ඇලවුම් වාසි මතකයිනේ අලවන්න. දැන් මේ පාදයට මේ පාදයේ මේ ධාරයේ ඇලවෙන්න එපයි. අලවන්න මේ වගේ ඇලවුම් වාසි කියලා අපි ඒවට කියන්නේ. මොනවද පුතේ නම? ඇලවුම් වාසි. දැන් මේක ඇලවුම් වාසි අඳින්න ඕනේ. පතරම අපි යන්න ඒ ඇති හරිද? පතරම යන්න ඒ ඇති. හරිද පුතාලා? ඇලවුම් වාසි අඳින්න ඕනේද? ඇලවුම් වාසි අඳින්න ඕනේ නැහැ. හරි. දැන් පුතේ අපි ලොකු ප්‍රශ්නාංක දෙක ප්‍රශ්නෙට ලොකු ප්‍රශ්නාංක දෙකට අපි යන්. මම මේක මකනවා පුතාලා. කරන්න පටන් ගන්නකොට ඉක්මනට ලොකු ප්‍රශ්නාංක දෙක කරන්න පටන් ගමු අපේ ළමයි. හරි. ලොකු ප්‍රශ්නාංක දෙක බලමු. කෙරුවද? හොඳයි. සන්තෝසයි. දෙකේ එක ඝනකයක මුහුණතක හැඩය කුමක්ද? පුතාලා ඝනකයක මොකක්ද? සමචතුරස්‍රාකාරයි. එහෙනම් රෝමිලක ඒකට උත්තරේ මොකද පුතාලා? සමචතුරස්‍රාකාරයි. එහෙනම් ඒක හරිනේ. දෙක ඝනකයක් සෑදීම යොදා ගන්නා පතරමක රූප සරහනක් පුතේ. අර පතරමේ හැඩයම තමයි හැබැයි තියෙන්නේ සමචතුරස්‍රාකාර මුහුණක්. හැබැයි පුතාලා තියෙන්නේ සමචතුරස්‍රාකාර මුහුණක්. සමචතුරස්‍රාකාර මුහුණක් හරියක් අඳින්න පුතා අර හැඩයටම. සමචතුරස්‍රාකාර පුතේ මෙව්වේ මේ මුහුණත් ඇන්දෙම සමචතුරස්‍රාකාරය වේ. මේ පැත්තෙන් මෙතන සමචතුරස්‍රයයි අය මෙතන සමචතුරස්‍රයයි. පුතේ අනේ අපේ පුතා මේක දැන් මේ ඍජු කෝණාශ්‍ර වගේ පේනවනේ සෝරි ඒව ඔක්කොම සමචතුරස්‍රාකාර මුහුණත් හරි. ඔය වගේම පුතානේ සමචතුරස්‍රාකාර මුහුණත් 6කින් නේද පුතේ සෑදිච්ච ඝන වස්තුව තමයි පුතේ අපි ඝනකයක් කියලා කියන්නේ. පතර මැද දක්වන ඕන අපි ඒකත් කරා. හරි. දැන් පුතේ ලොකු ප්‍රශ්නාංක 3ක් පුතේ ඔක ඇඳ ගන්න ඉක්මනට. අපි ඇඳගෙන ඉවරලා හරි. ඇඳලා ඉවරලා පස්සේ ලොකු ප්‍රශ්නාංක 3ක් කරන්න පටන් ගන්නකො ඔයාලා.
දැන් පුතේ ලොකු ප්‍රශ්න අංක 3 ලේසිම ලේසි. අපි ඉස්සෙල්ලා පුතේ අර වගුවෙත් පිරෙව පුතේ වනේ. අපි ඉස්සෙල්ලා වගුවෙත් ඒවා පිරෙව. මොකද පුතේ කියන්නේ? සවිදි චතුස්තලයක මුහුණස් සංඛ්‍යාව, දාර සංඛ්‍යාව හා ශීර්ෂ සංඛ්‍යාව ලියා දක්වන්න. පුතා ඒක බලමු අපි එහෙනම්. සවිදි චතුස්තලයක මුහුණස් සංඛ්‍යාව, දාර සංඛ්‍යාව සහ ශීර්ෂ සංඛ්‍යාව ලියා දක්වන්න කියලා කියනවා පුතේ. අපි ඒක කරපු දෙ එහෙනම් නේ. ඒක කරමු බලන්න. ඔයා කරන පුතේ ඉක්මනට ලොකු ප්‍රශ්න අංක 3ට උත්තරේ ලේසියිනේ. මොකක්ද ලොකු ප්‍රශ්න අංක 3ට උත්තරේ? චතුස්තලයක මුහුණත් ගණන, දාර ගණන, ශීර්ෂ ගණන. එහෙනම් අපි තුන්වෙනි ප්‍රශ්නේ. ඒත් කියද මුහුණස් සංඛ්‍යාව දෙක කියේ චතුස්තලයක. උඩ ත්‍රිකෝණ 3යි යට අඩි 1යි ඔක්කොම මුහුණස් සංඛ්‍යාව 4යි. දාර පුතා කියද උඩ වටේට 3යි යට වටේට 3යි දාර ඔක්කොම 6යි. ශීර්ෂ 4යි නේ පුතාලා. ඔක දන්නවනේ පුතා නේද? හරිනේ. ඒක හරි. දැන් ඔන්න පුතේ ලොකු ප්‍රශ්න අංක 3 ඔච්චරයි තියෙන්නේ හදන්න. ලොකු ප්‍රශ්න අංක 4 දී පුතේ තාම මේ 6 වසරේ කොටස මතක් කිරීම කරන්නේ අපේ ළමයි ඈ. තාම මේ 6 වසරේ කොටස තමයි මතක් කිරීම කරන්නේ. හරිද පුතාලා? හරි. දැන් අපි ගමු පුතා මොකද්ද ලොකු ප්‍රශ්න අංක 4. ගන්න පුතේ ලොකු ප්‍රශ්න අංක 4. 4 එක ඔන්න. 4 රෝම ඉලක්ක 1. කොහොම පුතේ මයික් ඔන්ලා අපි මයික් ඕෆ් කරමු. මයික් ඕෆ් කරගන්න. 4 බලන්න පුතාලා. සවිදි චතුස්තලයක මුහුණතක හැඩය ඇඳ දක්වන්න. පුතේ සවිදි චතුස්තලයක මුහුණතක හැඩය නිකම්ම ත්‍රිකෝණාකාර නෙමෙයි. සවිදි කියන වචෙන් තියෙන හින්දා ඒක සමපාද ත්‍රිකෝණාකාර. එහෙනම් පුතේ එක මුහුණතක හැඩය අඳින්න පුතාලා. කොහොම ත්‍රිකෝණයක් ඇඳලා ඒක සමපාද ත්‍රිකෝණයි කියලා පේන්න දෙපෙයි. ඒ හින්දා මේ හැම පාදයකටම එක ගාන ඉර ඇඳින්න. හැම පාදයකටම එක ඉර ගාන අඳින්න. අන්න සමපාද ත්‍රිකෝණයක් නේද එතකොට? එහෙනම් මොකද්ද? සවිදි චතුස්තලයක මුහුණතක හැඩය ඇඳ දක්වන්න. එහෙනම් පුතේ ඕන් ඔය වගේ මොකක්ද සමපාද ත්‍රිකෝණයක් තමයි සෙට් වෙන්නේ. සමපාද ත්‍රිකෝණාකාර මුහුණතක් තමයි පුතේ ඕන් ඔය වගේ සෙට් වෙන්නේ. හරිද? කොහොමද සවිදි චතුස්තලයක මුහුණතක හැඩය ඇඳ දක්වන්න කිව්වා. අපි ඒක ඇඳලා පෙන්නුවා. අපි ඒක පුතේ ඇඳලා පෙන්නුවා. කරගන්න ඉක්මනට ඒක. දැන් රෝම ඉලක්කම් දෙක පටන් ගමු අපි. රෝම ඉලක්කම් දෙක පටන් ගමු අපි. හරිද? රෝම ඉලක්කම් දෙකට යම් පුතා. හරිද? දෙකේ කියනවා රෝම ඉලක්කම් දෙකේ පුතේ කියනවා සවිදි චතුස්තලයක් සෑදීම සඳහා යොදා ගන්නා පතරමක රූප සටහන ඇඳ දක්වන්න පුතේ. එහෙනම් චතුස්තලයක පතරම කොහමද? මම මේ අඳින විදිහ අඳින්න පුතේ. ඉස්සෙල්ලම ලොකු ත්‍රිකෝණයක් අඳින්න. ලොකු ත්‍රිකෝණයක් ඇඳලා මෙහෙම කඩේරි අඳින්න. මෙතන ඉඳන් මෙතෙන්ට කඩේරක් අඳින්න. මේ පාදේ හරි මැද ඉඳන් මේ පාදේ හරි මැදට මෙහෙම කඩේරක් අඳින්න. පස්සේ මේ පාදේ හරි මැද තෝරාගෙන එතන ඉඳන් මෙහෙම කඩේරක් අඳින්න. තේරෙනවද මං කියපු දේ? පස්සේ මේ පාදේ උඩට නමනවා, මේ මුහුණත උඩට නමනවා, මේ මුහුණතත් උඩට නමනවා. පස්සේ පුතේ ලස්සන්ට චතුස්තය තේරෙනවද? මේක යට අඩියට හිටනවා. මේක තමයි අඩිය. මෙයා උඩට නමනවා, මෙයාත් උඩට නමනවා, මෙයාත් උඩට නමනවා. පස්සේ ඒ දාර මේ දාරට මේ දාරය අලවනවා, මේ දාරට මේ දාරය අලවනවා. මේ දාරට මේ දාරය අලවපම පුතේ මොකද්ද? චතුස්තලය හැදෙනවා. එහෙනම් මේක තමයි පුතේ පතරම. සවිදි චතුස්තලයක පතරම තමයි මේ යන්නේ. එහෙනම් පුතේ රෝම ඉලක්කම් දෙක කරගන්න ඉක්මනට එහා පැත්තේ පිටේ පුතේ ඉඩ තියනවා දින්නේ. හරි. එහෙනම් පුතේ අන්න අපි මේ ප්‍රශ්නේ ඉවරයි. හරිද? දැන් ඕම් පුතේ මම ඔයාලට 6 වසරේ කොටස් ටික මතක් කරලා ඉවර කරා. හරිද? 6 වසරේ කොටස් ටික මතක් කරලා ඉවර කරා දැන් ඔන්නේ. හරි. දැන් අපි යම් පුතා 7 වසරේ කොටසට. හරි. පුතේ දැන් අපි ඔන්න 7 වසරේ පටන් ගන්නවා. මුලින්ම ඉගෙන ගන්න තියෙන පුතේ 7 වසරේදී පුතේ තාම අඳිනවද? ඇඳලා ඉවරද? එලා ඇතිනේ. ඇඳ ගන්න පුතා අඳිනවා ඇඳ ගන්න පුතේ ඉක්මනට.
හරි. ඉවර නැති කට්ටිය පුතේ ඉක්මනට ඉවරයක් කරගමු අපි ඒක. ඉවරයි. හරි. එහෙනම් පුතේ ඔන්න මම මකණ්ඩ යන්නේ. මොකක්ද ඉවර නැති කට්ටිය කෙනෙක් ඉන්නවනම් මට කියන්න ඕනේ කතා කරලා. හරි. දැන් අපේ පුතා ඊට පස්සේ ඔන්න පුතේ අපි 7 වසරේ මුලින්ම ඉගෙන ගන්න තියෙන වනවස්තුව තමයි පුතේ සමචතුරස්‍ර පිරමීඩය. පුතේ ඊජිප්තුවේ පිරමීඩ වල ස්වරූපෙම තමයි. යටට අඩියට තියෙන සමචතුරස්‍රාකාර මුහුණතාවක්. උඩට තියෙනවා පුතේ ත්‍රිකෝණාකාර මුහුණක් 4ක්. දැක පුතාලා මොකක්ද අපේ ළමයි? පස්වෙනි ගාන සර්. පුතේ ඔය අච්චුපත බලාගෙන නේද අපේ ළමයි? පුතේ ටියුට් එක බලා ගන්න පුතාලා. ටියුට් එකේ මම ඇති ප්‍රමාණයක් ගණන් දාලා තියෙනවා පුතාලා. හරිද? ටියුට් එකේ අර අභ්‍යාස වල තියෙන ගණන් ටික සෙට් කරලා පුතාලා මෙතෙන්ට මම අරගෙන තියෙනවා පුතේ මම මතක් දැන් 6 වසර කොටස මතක් කිරීමනේ මේ කරේ. දැන් ඒ මතක් කරපු කොටස දැන් ඇති පුතාලා. හරි පුතාලා. දැන් අපි ඉදිරි කොටස පටන් ගන්නවා. දැන් මෙච්චරලා මම කරේ ඝනවස්තු පාඩමේ 6 වසර මතක් කරපේ පුතේ. හරිද? ටියුට් එක බලන්න ටියුට් එකේ ගණන් ටික හදාන්න ගියා නම් හරි පුතාලා. හරිද? ටියුට් එකේ දාලා තියෙන ගණන් සෙට් එක අපි දැන් හදාන යනවා. හරි පුතාලා. හරි. දැන් පුතේ මාතෘකාව දෙන සමචතුරස්‍ර පිරමීඩය. ඕක පුතේ අඳින්නේ මේ වගේ. ඉස්සල්ලාම් පුතේ මේ අහගන්න මේක අඳින විදිය. නිකන් බලා ගන්න ඔයා නිකම්ම කටු වැඩ කොලයක ප්‍රැක්ටිස් කරන්න ඕන. අලුව කැටයක්. ඒ කියන්නේ සමාන්තර ආශ්‍රයක් අඳිනවා පුතේ ඉස්සල්ලාම් මෙහෙම. මේ පැත්තට සමාන්තර ආශ්‍රයක් අඳිනවා. හරිද? එතන මේ මුල්ල තියවන්නේද මෙන්න මේ ශීර්ෂේ. ඒ කියන්නේ මේ මෙතන මේ ශීර්ෂේ. ඔතනින් කෙලින්ම උඩට ගිහිල්ලා චූට්ටක් වම් පැත්තට ගිහිල්ලා තිතක් තියනවා. මෙතනින් කෙලින්ම උඩට ගිහිල්ලා චූට්ටක් වම් පැත්තට ගිහිල්ලා තිතක් තියලා මේ හැම ශීර්ෂයක්ම ඔන්න ඕකට යා කරනවා. හැම ශීර්ෂයක්ම ඕකට යා කරනවා මේ. එතකොට පුතේ මේ වගේ පිරමීඩ ඇඳ ගන්න පුළුවන්. හරි පුතාලා. ඒ කැතයි නේ ටිකක්. කමන්නේ කැතම ගන්න. ඕක ওই විදිහට ඇඳ හැකි පුතාලා. ඒක අඳින්න ලේසි ක්‍රමයක්. හරි පුතාලා මං කියත් තේනවද? හරිද? හරි. යා පුතේ ඔයාට ඕන නම් චතුරස්‍ර මෙහෙම අදින්න පුළුවන්. ඔහොම ඇඳලා මෙහින් තියලා මේවා ඔක්කොම යා කරනවා. එතකොට අර රේඛා ටික පුතේ ඔක්කොම එක ගොඩේ යනවනේ. එතකොට ඒක ටිකක් කැත වෙනවා ඈ. හරිද? හරි. ලස්සනයි. එතකොට හරිද පුතේ? හරි. අර විදිහට ඇඳයි පුතේ ඈ. දැන් තම මේ විදිහට ඇඳයි පුතේ. එතකොට රේඛා එක උඩින් එක ළඟින් ළඟ යනවා. එතකොට ඒක කැතයි. හරි. දැන් පිරමීඩයක් පුතේ ඕන් ඔය වගේ අපිට ඇඳ ගන්න පුළුවන්. හරි. පස්සේ පුතේ ඕන් ඔයගේ පිරමීඩයක් පුතේ ලස්සනට ඇඳලා තියෙනවා පුතේ වගේ ටියුට් එකේ දැක්කා පුතේ පිරමීඩේ. අපි පුතේ කියවන්න පුතේ ඉක්මනට සමචතුරස්‍ර පිරමීඩය. පුතේ කියවන්න ඕනේ. සමචතුරස්‍ර ආධාරකයන් හා අනිකුත් මුහුණත් එක සමාන ත්‍රිකෝණ 4කින්. පුතේ අනිකුත් මුහුණත් සමපාද ත්‍රිකෝණාකාර මුහුණත් 4කින්. නේ පුතේ සෑදී ඇති ඝන වස්තුවක් සමචතුරස්‍ර පිරමීඩයක් ලෙස හැඳින්වෙනවා. අන්න පුතේ ඒ වගේ ඝන වස්තුවට අපි නමක් කියවද මහත්ද ඒක සමචතුරස්‍ර පිරමීඩයක් කියලා අපි කියනවා. පස්සේ පුතේ සමචතුරස්‍ර පිරමීඩයක පතරම දැන් පිරමීඩයේ පතරම හැදෙන්නේ මෙන්න මෙහෙමයි. පුතේ ඉස්සරලම අදිනවා හරි මැදින් සමචතුරස්‍රයක්. පතරම මේ කපා පුතේ පතරම කාඩ්බෝඩ් එක කපා ගන්න එපයි. කපා ගන්න කලින් අඳ ගන්න එපයි. මේන් පතරම පුතේ මම අදිනවා. ඉස්සරලම පුතේ හරි මැද තියෙන අර සමචතුරස්‍රය අදිනවා මේ වගේ. ඔහොම ඇඳලා පුතේ මෙතනින් ත්‍රිකෝණ අදිනවා. මෙන්න මේ නේ පුතේ. ඔහොම. එක සමාන ප්‍රමාණයේ ත්‍රිකෝණ 4ක් පුතාලා. එක සමාන ප්‍රමාණයේ ත්‍රිකෝණ 4ක් අඳිනවා. ඒ නැත්තම් පුතේ මේ ධාරයට මේ ධාරි හරියටම දිගින් සමාන වෙන්න එපයිනේ. මේ ධාරයට මේ ධාරි හරියටම දිගින් සමානවත් තමයි පුතේ මේක ඔහම නමක් දින් ඒක ලස්සනට මේ මුල්ල මේ මුල්ලට සෙට් වෙන්නේ. දැක මේක මුට් නමනවා මේක උඩට නමනවා මේක උඩට නමනවා මේකත් උඩට නමනවා. ඊපස්සේ අලවනවා. එතකොට පුතේ පිරමීඩයක් ලස්සන. එහෙනම් පුතේ මෙන්න පතර මැද ගන්න. අර මේකද ගන්න. සර් කැඩි කැඩි ඇහෙන්නේ. ඕක ඇඳ ගන්න උපදෙස් ඉස්සෙල්ලාම අපි ළමයි. චුට්ටෙන් හරිය පුතේ ඕක ඇඳ ගන්නකො ඈ. හරිද? සමචතුරස්‍ර පිරමීඩයේ පතරම පුතේ උන් අපි ඇඳා. ඇඳ ගන්න පුතේ ඉක්මනට ඒ කොටුවේ ඇඳ ගන්න. දැන් හරි ගියා නේද? ඒ කොටුවේ ඇතුලේ පුතේ ඉක්මනට පතර. ඇඳුම් නැති ළමයි ඇඳ ගන්න.
හරිද? හරි. ඇඳලා ඉවරයි තින්නේ පුතා නේද? දැන් පුතේ එහා පැත්තේ පිටුවේ උඩම ඔයාගේ ටියුට් එකේ එහා පැත්තේ පිටුවේ උඩම අපේ ළමයි ලස්සනට තියෙනවා. මොකක්ද ලස්සනට තියෙන්නේ? තියෙනවා මෙන්න මෙහෙම පුතේ මොකද්ද? එහා පැත්තේ උඩම සමචතුරස්‍ර පිරමීඩයේ ලක්ෂණ කියලා. එතනමත් තියෙන්නේ සමචතුරස්‍ර පිරමීඩයේ ලක්ෂණ කියලා තියෙනවා පුතාලා. දැක්කද? එහා පැත්තේ පිටේ උඩම තියෙනවා ඈ සමචතුරස්‍ර පිරමීඩයේ ලක්ෂණ. අපි කියවමු පුතේ නා පිරමීඩයේ ලක්ෂණ පුතේ මතකද? බලමු මේ පිරමීඩය මතක් කරගන්න. සමචතුරස්‍ර පිරමීඩයේ මුහුණක් ගන්න පහයි. පුතේ මුහුණත් පහයි නේද? යට පතුලට තියෙනවා සමචතුරස්‍රාකාර මුහුණක්. උඩ තියෙනවා පුතේ වටේ ත්‍රිකෝණාකාර මුහුණත් හතරක්. ඔක්කොම මුහුණත් පහයි. ඊපස්සේ පුතේ ඊළඟ එක එක් මුහුණතක් පමණ සමචතුරස්‍රාකාර හැඩය ගන්න. පුතේ එක මුහුණතක් විතරක් සමචතුරස්‍රාකාර හැඩය ගන්නවා. එකක් විතරක් සමචතුරස්‍රාකාර හැඩය ගන්නවා. කියනොතේ අනෙක් මුහුණත් හතර එකිනෙකට සමාන ත්‍රිකෝණාකාර හැඩය ගනී. පුතේ අනිත් මුහුණත් හතරම එකිනෙකට සමානයි ත්‍රිකෝණාකාර හැඩය තමයි ගන්නෙ. ඒක හරි. ඊපස්සේ පුතේ සමචතුරස්‍ර පිරමීඩයේ ශීර්ෂ පහයි. පුතේ යට වටේටම ශීර්ෂ හතරක් තියෙනවා. උඩ මුදුනේ ශීර්ෂයක් තියෙනවා. පුතේ ඔක්කොම ශීර්ෂ පහයි. සමචතුරස්‍ර පිරමීඩයේ දාර 8කි. දාර 8යි නේද පුතේ ගණන් කරලා බලන්න. උඩ ත්‍රිකෝණ වල වටේට දාර 4යි යට අඩිය දාර වටේට 4 4 4යි 8යි. හරි පුතාලා. සියලු දාර සරල රේඛීය දාර වේ. ඒ වක්‍ර දාර නෑනේ. හැම දාරයක්ම තනි කෙලින් සරල රේඛීය දාර තමයි තියෙන්නේ. හරි. ඉතින් ඔය ඝන වස්තුව ඔහොම පුතේ. ඔය ලක්ෂණ ටික පුතේ. දැන් ඔය ලක්ෂණ කටපාඩම් කරන්න ඕනේ නෑ ළමයි. ඇයි? ඔයා ඝන වස්තුව දැන් සමචතුරස්‍ර පිරමීඩය කියන පුතේ රූප තරහන ඔළුවට මතක් වෙන්න ඕනේ. ඊජිප්තයේ පිරමීඩය හැඩයම තමයි. පස්සේ පුතේ මොකද්ද? ඔයාලා මතක් කරනවා පුතේ ලක්ෂණ ටික මතක් කරනවා ඔයාලා. මේ පුතේ තියෙන ලක්ෂණ ටික මතක් කරනවා. හරි. දැන් පුතේ අලුත් මාතෘකාව ත්‍රිකෝණ ප්‍රිස්මය. දැන් ප්‍රිස්මයක් අඳින්න පුතේ මෙහෙමයි. පුතේ ප්‍රිස්මය කියලා කියන්නේ අර ඔයාලා පොඩි කාලේ අර බහුරූපේක්ෂය කියලා කියන්නේ. වීදුරු කෑලි තුනක් තියලා අලවලා නේ පුතේ කළු පාටින් අලවලා අර පැත්තෙන් එකකුත් දාලා පුතේ එක එක ඒවා ඒක ඇතුළට දදා පුතේ ඇහැ තියලා බලන්නේ. අර රූප ගොඩක් ලස්සනට වටේට පේන්නේ. ඒ හැඩයම තමයි. හරි පුතාලා. එහෙනම් ඕක අඳින්නේ මේ මෙහෙම පුතාලා අහගන්නකෝ. ඉස්සල්ලා මෙහෙම ත්‍රිකෝණයක් අඳිනවා. අඳින විදිය කියන්නේ ත්‍රිකෝණයක් අඳිනවා. ඔය සයිස් එකේම ත්‍රිකෝණයක් මීට උඩින් ටිකක් මේ හරියෙන් ඇඳ ගන්නවා. ඒ සයිස් එකේම ත්‍රිකෝණයක් ඊට උඩින් ටිකක් කොහොම ඇඳ ගන්නවා. ඊපස්සේ මෙන්න මේ ශීර්ෂය අර ශීර්ෂයට මේ ශීර්ෂය මේකට මේ ශීර්ෂය මේකට මෙන්න මෙහෙම යා කරනවා. තේරෙනවද පුතේ? අර වගේ ඇඳෙනව නේ පුතාලා. හරි මේක බලපහම පුතේ වල මොනවද තියෙන්නේ? මොකද පුතාලා? හරිනේ පුතේ. දැන් ඍජු කෝණාශ්‍රාකාර මුහුණක් තුනක් තියෙනවනේ. යට අඩියට එකයි මේ පැත්ත එකයි මේ පැත්තේ ඔයගොල්ලෝ ඍජු කෝණාශ්‍රාකාර මුහුණක් තුනක් තියෙනවා. මේ දෙපැත්තේ පුතේ දෙපැත්තේ ත්‍රිකෝණාකාර මුහුණක් දෙකක් තියෙනවා. ඔක්කොම මුහුණක් පහක් තියෙනවා. හරි. දැන් අපි පුතා ත්‍රිකෝණ ප්‍රිස්මය. පුතේ මාතෘකාව ත්‍රිකෝණ ප්‍රිස්මය. පුතේ කියමු පුතේ ඉස්සලම ඍජු කෝණාශ්‍රාකාර මුහුණක් තුනකින් හා ත්‍රිකෝණාකාර මුහුණක් දෙකකින් සෑදී ඇති ඝන වස්තුවක් ත්‍රිකෝණ ප්‍රිස්මයට සැඳින්නේ. පුතේ ඔන්න ඕක අඳින විදිය මම ඇඳලා දීලා තියෙනවා ඔයාගේ පොතේ. ඔයා කටුවැඩ කොලයක ඇඳලා පැට්‍රස් ගන්න. දැන් පුතේ මතකද අර ඇඳපු විදිය? ඉස්සලම සමාන්තර ආශ්‍රයක් ඇඳා උඩ තිතක් තිබ්බේ තිතට ඔක්කොම ටික යා කරා. මේකේ පුතේ අඳින්නේ කොහමද? ත්‍රිකෝණ මුහුණක් දෙකක් දෙපැත්තේ ඇඳලා හරිද? ත්‍රිකෝණ දෙකක් දෙපැත්තෙන් එක සමාන දෙයක් ඇඳලා මේ ශීර්ෂ හැම එකක්ම පුතේ යා කරනවා. වෙන වෙනම. ගෙදරින් ඇඳලා පුතේ පුරුදු වෙන්න ඕන අඳින විදිය. දැන් ත්‍රිකෝණ ප්‍රිස්මයක පතරම. පුතේ මේක හදන්නින් කාඩ්බෝඩ් එක කපා ගන්න එපයි. කපන්නේ මෙන්න මේ විදියට පුතාලා. හරිද? ඉස්සලම කපන්න කලින් රූපසර ඇඳ ගන්න එපයි. ඇඳගන්නේ මෙහෙම. ඇඳගන්නේ මේ විදියට ඈ. මේ තමයි අර වටේට කැරකිලා යන ඍජු කෝණාකාර මුහුණක් තුන. පස්සේ ත්‍රිකෝණ දෙකක් එක ත්‍රිකෝණයක් මෙතෙන්ට අඳිනවා. අනිත් ත්‍රිකෝණي මෙතෙන්ට සෙට් කරනවා. දැන් පන්ති කරාන පුතේ පන්තියේ නම් පුතේ අපි කාඩ්බෝඩ් කියනලා විසිල් බෝඩ් කියනලා මේව ඔක්කොම නේද පුතාලා? කපලා අදිරි නේද? ඇඳලා ලස්සනට ඇඳලා කපලා හොම කරලා තමයි පිළිවෙලට කරන්නේ. දැන් අපේ පුතාලා එහෙම කරන්න නේද? මේ ඔන්ලයින් ක්‍රමයට පුතේ බෑ මේ වැඩේ කරන්න. එහෙම කරද්දී පන්තියේ වෙලා ආයේ පුතේ පන්තියේ නම් අඳිනවා. ඇඳලා මෙව්ව කපලා හදනවා එතනම සෙරෝ ටේප් ගහලා ලස්සනට හදනවා. දැන් එහෙම කරන්න පුතේ බෑ. හරි. දැන් මේක හැදෙන විදිය තේරෙනවද පුතාලා? මේ මුහුණට උඩට නමනවා. මේ මුහුණටත් උඩට නමනවා. මේක මෙහාට නමනවා. මේක මෙහාට නමනවා. පස්සේ ලස්සනට අලවලා මෙන්න මේ ප්‍රිස්මය හදලා ගන්නවා.
ඔය ප්‍රිස්මය අපි හදලා ගන්නවා ඊට පස්සේ. මං කියද තේරෙනව නේ පුතේ ඔයාලට? හරි. එහෙනම් පුතේ දැක්කද ත්‍රිකෝණ ප්‍රිස්මය? හරි පුතාලා හරි. දැන් ත්‍රිකෝණ ප්‍රිස්මයේ පතරම ඇඳ ගන්න පුතේ ඉක්මනට. පතරම ඇඳ ගන්න මේ වගේ. අර කොටු ඇඳ ගන්න පුතාලා. ත්‍රිකෝණ ප්‍රිස්මයේ පතරම ඇඳ ගන්න. හරි ඉක්මන් කරලා ඇඳ ගමු. හරිද? හා. සර් කැඩි කැඩි ඇහෙන්නේ. සර් මේ ගෙදරින් අපි ඒව කරානේ. Sir? Sir? Mic off lagi. Sir, mic off kara. හරි පතරම ඇඳලා ඉවරයි පුතේ මම මකනවා. දැන් පුතේ ලක්ෂණ ටික අපි කියමු ඉක්මනට. ඕකේ ලක්ෂණ ටික අපි කියමු. ලස්සන නෙමෙයි ඈ ලක්ෂණ. හරි පුතා. දැන් මේ මෙහෙමයි. ත්‍රිකෝණ ප්‍රිස්මයේ ලක්ෂණ. දැන් රූපේ මතක් කරගන්න. මම මැකුවේ ඒකමයි. ඔළුවට මතක් කරගෙන කියවමු ඈ. ත්‍රිකෝණ ප්‍රිස්මයේ මුහුණත් පහයි. දැන් වටේට ඍජු කොනස් පහයි දෙපැත්තේ ත්‍රිකෝණ දෙක පහයි. ඊපස්සේ ත්‍රිකෝණ ප්‍රිස්මයක ත්‍රිකෝණාකාර හැඩය ඇති මුහුණ ඒවා ප්‍රමාණයෙන් හා හැඩයෙන් එකිනෙකට සමානයි. පුතාලා හරිද මම කියන තේරෙනවද පුතාලා? හරිද? ආගෙන නේද ඉන්නේ? මයික් ඔන් කරගෙන ඔන්න. හරි නේද පුතාලා? හරි. ත්‍රිකෝණාකාර ප්‍රිස්මයේ ත්‍රිකෝණාකාර හැඩය ඇති මුහුණක් දෙකි ඒවා ප්‍රමාණයෙන් හැඩයෙන් එකිනෙකට සමානයි. පුතේ කියන්නේ ඉක්මනට. ඉක්මනට කියන්න. අවුල නැහැ නේ. දැන් අපි ඊළඟ තුන්වෙනි තිත බලන්න. ත්‍රිකෝණ ප්‍රිස්මයේ අනිකුත් මුහුණත් තුන ඍජුකෝණාශ්‍රාකාර හැඩය ගන්නවා. පුතේ අර වටේට තියෙන මුහුණත් තුන ඍජුකෝණාශ්‍රාකාර හැඩය ගන්නවා. ඒක තියෙනවා. ත්‍රිකෝණ ප්‍රිස්මයේ ශීර්ෂ 6යි. මතකයි නේ පුතාලා? මේ පැත්තේ ත්‍රිකෝණයේ වටේට ශීර්ෂ 3යි, අර පැත්තේ ත්‍රිකෝණයේ වටේට ශීර්ෂ ඔක්කොම 3යි 3යි ශීර්ෂ 6යි. ත්‍රිකෝණ ප්‍රිස්මයේ දාර 9යි. දාර 9 නේ පුතේ. වටේටම 3යි, මේ පැත්තේ 3යි, මේ පැත්තේ 3යි, දාර 9යි. ප්‍රිස්මේ ත්‍රිකෝණ ප්‍රිස්මේ දාර 9කී සියලු දාර සරල රේඛී වක්‍ර දාර නෑනේ පුතා ලෝකේ හරි. පුතේ පළවෙනි ප්‍රශ්නේ බලන්න. සමචතුරස්‍ර පිරමීඩයේ මුහුණක් ගන්න දාර ගන්න සහ ශීර්ෂ ගන්න ලියා දක්වන්න. දැන් පිරමීඩයේ පුතේ ලේසි ප්‍රශ්නයක් නේ. පුතා ඉක්මනට ලියමු අපි. මුහුණත් ගණන දාර ගණන ශීර්ෂ ගණන. පුතේ එහෙනම් කීයද? සමචතුරස්‍ර පිරමීඩයක පුතේ මුහුණත් කීයද? පිරමීඩයක් මතක් කරගන්න. ඊජිප්ත පිරමීඩය යට පතුලට 1යි උඩ වටේට 4යි ඔක්කොම මුහුණත් 5යි. දාර පුතේ උඩ වටේටම 4ක් තියෙනවා යට අඩිය වටේට 4ක් තියෙනවා. ඒතර 4 4යි 8යි. ශීර්ෂ පුතේ කීයද? යට පතුලේ වටේට ශීර්ෂ 4යි උඩම තියෙන මුදුනේ ශීර්ෂය ඔක්කොම ශීර්ෂ 5යි. පුතේ මගේ බෝඩ් එක බලලා නෙමෙයි පුතේ. මතකෙන් ලියනවා නේද? මතකෙන් ලියන්න. හරි නේ පුතාලා? හරි. හරි. දැන් දෙවෙනි ප්‍රශ්නට යන් ආයි පුතේ. විස්ටල් බෝඩ් භාවිතයෙන්
එක සමාන මිනුම් සහ සමචතුරස්‍ර පිරමීඩ දෙකක් සාදා ගන්න. දැන් සාදා ගන්නලු. දැන් අපි පුතා මනසට මතක් කරගමු. දැන් අපි පිරමීඩ දෙකක් හදලා තියෙන්නේ. පිරමීඩ දෙකක් අපි හදලා තියෙන්නේ. අය මොකද කියන්නේ? එක සාදාගත් පිරමීඩ දෙකේ සමචතුරස්‍රාකාර මුහුණත් එක මත එක අලවා ගන්න. එතකොට දෙවෙනි ප්‍රශ්නේ මේ මෙහෙම පුතේ කියන්නේ. හරිද? පිරමීඩ දෙකක් හදලා පුතේ අහගන්න හොඳට ඈ. පිරමීඩ දෙකක් හදලා මේ වගේ පිරමීඩ දෙකක් හදලා ඒ පිරමීඩ දෙක මේ සමචතුරස්‍රාකාර මුහුණත් දෙක එකට තියලා දෙක දෙපැත්තෙන් ඔහොම අලව ගන්නලු පුතේ. එතකොට අලවපුවාම හැදෙන්නේ මේ වගේ එකක්. අලවපුවාම හැදෙන්නේ මේ වගේ එකක්. දැක්කද පුතාලා? පිරමීඩ දෙකක් දෙපැත්තෙන් අලවලා සමචතුරස්‍රාකාර මුහුණත සෙට් වෙන විදිහට. හරි පුතාලා? අලවා ගන්න. දෙක. ලැබෙන ඝන වස්තුවේ මුහුණත් ගන්න, දාර ගන්න සහ ශීර්ෂ ගණන කීයද ලියන්න. අපේ පුතාලා එහෙනම් රෝමි ලක්කන් දෙකට උත්තර ලියන්න බලන්න ඔතන. දැන් ඔය සමචතුරස්‍රාකාර මුහුණත් දෙක අලවපුවාම පුතේ හැදෙනවනේ ඝන වස්තුවක්. ඒකේ මුහුණත් ගණනයි දාර ගණනයි ශීර්ෂ ගණනයි ලියන්න ඕනේ. තේරෙනවද මං කියන්නේ? ත්‍රිකෝණ සමචතුරස්‍රාකාරවත කීයද එහෙනම්? මුහුණත් කීයද? ඒතර මේ යට සමචතුරස්‍රයට අර සමචතුරස්‍රේ අලවන හින්දා ඒ දෙන්න වැහිලා යනවා. ඒතර උඩ මුහුණත් කීයද පුතාලා? උඩ ත්‍රිකෝණ මුහුණත් 4යි. යට ත්‍රිකෝණ මුහුණත් වටේට 4යි. මුළු මුහුණත් ගණන කීයද? 8යි. 8යි. දාර කීයද පුතේ? දාර ගණන් කරලා කියන්න. ඔයාලා කල්පනා කරලා කියන්න දාර ගාන කීයද කියලා. 8යි. දාර ගාන 8යි. වැරදි. 14යි. වැරදි. 12යි. 12යිනේ පුතේ. දැන් මේ උඩ පිරමීඩයයි යට පිරමීඩයයි ඔහොම අලවපුවාම නේ පුතේ උඩ දාර කීයද? උඩ දාර වටේට 4යි. යටත් පුතේ වටේට දාර 4යි. මැදත් තියෙනවා 4ක්. මේ මැදත් දාර 4ක් වටේට තියෙනවා. ඔක්කොම දාර 12ක් තියෙනවා. පුතේ ඔයාලා මේක ඔළුවට මෙනෙහි කරව ගන්න ඕනේ. දැන් මේ රූපේ හැඩය. පිරමීඩ දෙකක් දැන් ඔහොම අලවලා තියෙන්නේ. එතකොට උඩ වටේට දාර 4ක් තියෙනවා. ත්‍රිකෝණ 4 වට එතන දාර 4යි, යට දාර 4යි, මැද වටේට දාර 4යි, ඔක්කොම දාර 12යි කියලා. එහෙම මතක් කරවන්න ඕනේ. හරි. පස්සේ පුතේ කියන මොකද්ද? ශීර්ෂ කියලා පුතාලා. උඩ මුදුනේ 1යි, යට මුදුනේ 1යි 2යි. ඔව් වටේට 4ක් තියෙනවා. මැදින් වටේට 4යි, ඔක්කොම 4යි 2යි. ශීර්ෂ ගාන 6යි. ශීර්ෂ ගාන 6යි. දැන් අපි යනවා පුතේ ලොකු ප්‍රශ්න අංක 3ට උත්තරය ලියන්න. ඒක ලේසිම ප්‍රශ්නයක්නේ. ත්‍රිකෝණ ප්‍රිස්මය පුතේ. ප්‍රිස්මය කියලා කියන්නේ මොකක්ද පුතේ ඔය? ප්‍රිස්මය කියලා කියන්නේ මොකක්ද? ප්‍රිස්මය කියලා කියන්නේ අපේ ළමයි. දැන් අපේ පුතාලා ඉස්සලා ගානේ අර රූපසරණ අඳින්න නැහැ. දැන් ඔයාලා ඔය ගෙදරින් කල්පනා කරලා පුතේ පිරමීඩ දෙකක් දැන් එකට අලවලා තියෙන්නේ කියලා මතක් කරව ගන්න ඕනේ. පිරමීඩ දෙකක් දැන් එකට අලවලා තියෙන්නේ කියලා මතක් කරව ගන්න ඕනේ පුතාලා. හරිද? හරි. අර බහුරූපේක්ෂය පුතේ. හරිද? මේ ප්‍රශ්නේ දැන් මෙතන කියනවා ත්‍රිකෝණ ප්‍රිස්මයක මුහුණක් ගන්න, දාර ගන්න සහ ශීර්ෂ ගණන ලියා දක්වන්න පුතේ. අපි තුන්වෙනි ප්‍රශ්නයට යමු. තුන්වෙනි ප්‍රශ්නේ ත්‍රිකෝණ ප්‍රිස්මයක මුහුණක් ගන්න, දාර ගන්න සහ ශීර්ෂ ගණන ලියා දක්වන්න කියලා කියනවා. එහෙනම් පුතේ කියදෙනවා. ලියන්න ලස්සනට. මුහුණත් ගණන, දාර ගණන, ශීර්ෂ ගණන. අපිට කිය තුන්වෙනි ප්‍රශ්නේ මුහුණත් කියපු දාලා ත්‍රිකෝණ ප්‍රිස්මයක මුහුණත් ඍජු කෝණාශ්‍රාකාර මුහුණත් 3යි, ත්‍රිකෝණ 2යි ඔක්කොම 5යි. දාර පුතා කීයද? මේ පැත්තේ ත්‍රිකෝණේ වටේට 3යි, අර පැත්තේ ත්‍රිකෝණේ වටේට 3යි, මැද වටේටම 3යි. 3යි 6යි 9යි. ශීර්ෂ පුතාලා ශීර්ෂ අර ත්‍රිකෝණාකාර මුහුණත වටේ ශීර්ෂ 3යි, මේ පැත්තේ ත්‍රිකෝණාකාර මුහුණත වටේ ශීර්ෂ 3යි. එතරයි ශීර්ෂ 6යි තියෙන්නේ. 6යි තියෙන්නේ. ශීර්ෂ 6යි. ලියා දක්වන්න. හරි. ඒකත් හරි පුතාලා. දැන් පුතේ අපි අංක ලොකු ප්‍රශ්න අංක 4 මොකක්ද කියන්නේ කියලා බලන්නකො. ලොකු ප්‍රශ්න අංක 4. එක සමාන ත්‍රිකෝණ ප්‍රිස්ම දෙකක සමාන වූ ඍජු කෝණාශ්‍රාකාර මුහුණක් දෙකක් එකට ඇල වූ විට දැන් පුතාලා ප්‍රිස්ම දෙකක් තියෙනවලු.
ඒ ප්‍රිස්ම දෙක ඍජු කෝණාශ්‍රාකාර මූණක් දෙකක් එකට ඔහම අලවලා තියෙනවා. ඉස්සල්ලා වගේම අලවලා තියෙන්නේ. ඉතින් මෙවිලා පේනවද ඔළුවට? ඒතකොට මේ පැත්තෙත් ඔහම ප්‍රිස්මයක් තියෙනවා. මේ පැත්තෙත් ඔහම ප්‍රිස්මයක් තියෙනවා. ප්‍රිස්ම දෙකක් එකිනෙකට එකට අලව. ඒ කියන්නේ මේ වගේ රූප සමාන රූප සාන් දෙන්න පුතේ. පුළුවන් විදිහට අඳිනවා මම රූප සරහක් ඈ. පුළුවන් විදිහට අඳිනවා ඈ. ඔය වගේනේ. උඩ ප්‍රිස්මයයි යට ප්‍රිස්මයයි දෙක එකට අලවලා තියෙන්නේ. මේ පුතේ. ඍජු කෝණාශ්‍රාකාර මුහුණක් දෙකක් එකට ඇලවු විට ලැබෙන ඝන වස්තුවේ මුහුණක් ගන්න ශීර්ෂ ගන්න හා දාර ගන්න කොහොමද පුතේ? එහෙනම් උත්තරේ කියපු තාල ඔකට. ඕකෙත් මුහුණක් ගන්න දාර ගන්න ශීර්ෂ ගන්න දෙලියන් මේ ලොකු ප්‍රශ්න අංක 4 තනියම කනු දාලා. මේ රූපේ නේද? ඔයා මේක දිහා බලනකොට වැඩි ඔයා මනසින් කල්පනා කරලා ලියන්න පුතාලා. ප්‍රිස්ම දෙකක් මේ වගේ කොහොම ඇලෙව්වොත් මුහුණක් කීයක් ඒද දාර ගන්න කිය මම මුහුණක් ගන්න කියන්නම් පුතාලා. උඩ මෙතන මේ පැත්ත එකයි අර පැත්ත එකයි යට එකයි මේ පැත්ත එතන වටේට 4යි. වටේට 4යි. පුතේ මේක මුහුණක් දෙකක් නෙමෙයි. මෙතන ත්‍රිකෝණාකාර මුහුණක් දෙකක් තියෙන්නේ නෑ පුතාලා. දැන් ඒ දෙන්න ලස්සනට පුතේ මේ වගේ එක මත එක සෙට් වෙලා තියෙන්නේ ලස්සනට ඔය වගේ. එතකොට ඒක මුහුණක් දෙකක් නෙමෙයි පුතේ එක පැතලි මුහුණක්. එකයි. ඒක මුහුණක් එකක් විදියට තමයි ගණන් ගන්නේ. මං කියතරද? ඇයි ඒක හරියටම ලස්සනට පැතලි විදිහට නෙමෙම තියෙන්නේ. නේ පුතේ. එතකොට නැමිලා ගියොත් නේ මුහුණත දෙකට වෙන් වෙන්නේ. නැමිලා යන්නේ මේ ධාරය ඔස්සේ නැමිලා යන්නේ. ලස්සනට ඔහොම පැතලි. ලස්සනට අත ගන්න පුළුවන් නැමිලා යන්නේ ධාර අහු වෙන්නේ නැහැ. ධාර අහු වෙන්නේ නැහැ. ලස්සනට මේක සමතලයි. සමතලයි. එහෙනම් පුතා කීයද මුහුණත් මේ පැත්ත 6යි මුහුණත් පුතේ. 1 2 3 4 5යි 6යි. මුහුණත් 6යි පුතේ. මං කිව්වේ මේ දෙකම දැන් මේ ත්‍රිකෝණ දෙකම එක මුහුණක්. ඒක ලස්සනට පැතිලෙම නැද්ද කීයද? ඍජු කෝණාශ්‍රාකාර මුහුණත් වටේටම කීයද? තේරුන්නේ නැද්ද අපේ ළමයි? ඍජු කෝණාශ්‍රාකාර මුහුණත් පුතේ තේරුණා නේද? අර ඍජු කෝණාශ්‍ර දෙක මූණට මූණ අල්ලලා අලවපුවාම එතකොට ඍජු කෝණාශ්‍ර මෙතන උඩ 2යි යට 2යි ඍජු කෝණාශ්‍ර 4යි මේක පැතලි ත්‍රිකෝණාකාර දෙකක් ඒක එක මුහුණක් අර පැත්තේ තියෙන එක මුහුණක් මේ දෙන්නම හැදිලා එකනේ එක මුහුණක් ඔක්කොම පුතේ 3යි 4යි 5යි 6යි මුහුණක් ගන්න පුතාලා 6යි ඕකේ දාර කීයද පුතේ දාර මේ මැද දාරයක් නෑ දැන් මේ මැද දාරය නෑ ඇයි මැද දාරේ පුතේ දාරයක් වෙන්න නම් මෙහෙම ගිහිල්ලා මෙහෙම යන්න ඕනේ පුතේ. ඒක නැමුණාමනේ ඔන්න. දාරයක් වෙන්න ඇඟිල්ල කැපෙන්න ඕනේ. මේ දාරෙ දිගේ කොහොම දික්පැත්තේ ඇඟිල්ල කැපෙනවා වගේ දැනෙන්න ඕනේ. කොහොම ගිහිල්ලා මෙහෙම දාරේ නේද? කොහොම ගිහිල්ලා නැමිලා යන්න ඕනේ දාරයක් සෙට් වෙන්න නම්. නමපුවාමනේ පුතේ දාරයක් සෙට් වෙන්නේ. මෙතන නැමුවේ නෑ. පුතේ මයික් ඔෆ් කරගන්න. මයික් ඔෆ් කරන්න පෙළමයි. හරි. මෙතන නැමුවේ නෑ. මෙතන තනි කෙලින්ම ඔහම අත ගෑවෙනවා. දාරයක් අහුවෙන්නේ නැහැ අපිට. තනි කෙලින්ම ත්‍රිකෝණ දෙක ඔහම පල්ලෙහාට අත ගෑවෙනවා. නෑ එතන මේක දාරයක් විදියට ගණන් ගන්න බෑ ඒක පුතේ. නැමිලා යන්නේ නැහැ නේ පුතාලා. නැමිලා යන්නේ ඔය වගේ. දාරයක් නැහැ. දාර කීය පුතාලා? 1යි උඩ වටේට කීයද පුතේ? 1 2 3 4යි. එතන 4යි. මේක 5 6 7 8 9 10 11 12යි. දාර 12යි පුතාලා. 12යි ඔව්. ශීර්ෂ ගාන පුතේ කීයද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි ශීර්ෂ ගාන පුතේ කීයද එන්නේ 8යි ශීර්ෂ ගාන පුතාලා කීයද ශීර්ෂ ගාන 8යි හරිද ඒ ප්‍රශ්නේ ඔන්න අපි ඉවරටම ඉවරයි දැන් දැන් පුතාලා ඔය පාඩමේ නියමම මාතෘකාවක් අපි සාකච්ඡා කරන්නයි යන්නේ ඔය ප්‍රශ්නෙන් අනිවාර්යෙන් විභාගෙට ඔය මාතෘකාවෙන් විභාගයට අනිවාර්යයෙන්ම පුතේ ගාණක් එනවා. හරිද? ඔය මාතෘකාවෙන් විභාගයට අනිවාර්යයෙන්ම පුතේ ගාණක් එනවා. හරිද? ඔය මාතෘකාවෙන් විභාගයට අනිවාර්යයෙන්ම ගාණක් එනවා. හරිද මම කියන්නේ තේරෙනවද? හරි. මෙන්න මාතෘකාව ඝන වස්තු සඳහා ඔයිලර් සම්බන්ධතාවය. මම ඕක ඉස්සෙල්ලාම පුතේ අර පැහැදිලි කරලා ඉන්නම්. ඝන වස්තු පුතේ ඕක හොඳට අහගන්න ඕනේ. හරිද? අපි පුතේ ඝනකයක් ගමුකෝ. අහගන්න පුතාලා ඕම් මම ඝනකයක් අඳිනවා. ඕම් හොඳට අහගන්න පුතේ ඔයිලර් සම්බන්ධතාවය මම තේරුම් කරලා දෙන්න යන්නේ ඔයාලට. මේ ඝනකයේ මුහුණත් ශීර්ෂ
දාර. හා වෙන වෙනම කියන්න මුහුණත් ගාන පුතා කීයද? මුහුණත් 6යි. ශීර්ෂ ගාන උඩ 4යි යට 4යි ශීර්ෂ 8යි. දාර පුතේ කීයද? උඩ 4යි මැද වටේට 4යි යට වටේට 4යි දාර 12යි. දාර 12යි. පුතේ ඔන් හොඳට අහගන්න මම මේ කියන දේ. අය පුතේ අහගන්න ඔය මයික් ඕෆ් කරන්න පුතා. හරිද? ඔය එක එක අනේ පුතේ මයික් ඔන් කරගෙන ඉන්න එපා අපේ ළමයි. එතකොට ඔයාලයි නේද අර ඔය චුට්ටි චුට්ටි නේද සද්ද හෙන්න පටන් ගන්නවා. එතකොට පුතේ අපේ ළමයි කට්ටියන්ට මේ කරදරයි. පුතේ මයික් ඕෆ් මං කියන දේ හොඳට අහගන්න. කැඩි කැඩිද දැන් යන්නේ? දැන් හරියයි නේද පුතේ? දැන් හරියයි ඈ? දැන් හරියයි නේද? දැන් හරිනේ? හරි. දැන් අපේ පුතාලා අහගන්න මම මේ ගණකයක් ඇඳලා මුහුණත් ගන්න දාර ගන්න ශීර්ෂ ගන්න වෙන වෙනම ලිව්වා. හරිද? මුහුණත් ගන්න ශීර්ෂ ගන්න දාර ගන්න මම වෙන වෙනම ලිව්වා. හරිද? පුතේ ඕනෑම ඝන වස්තුවක පුතේ හොඳට අහගන්න මම මේ කියන වාක්‍ය ඕනෑම ඝන වස්තුවක මුහුණත් ගණනේ ශීර්ෂ ගණනේ එකතුව එකතුව කියපු පුතේ 6යි 8යි 14යි. පුතේ මම කිව්වේ ඕනෑම ඝන වස්තුවක මුහුණත් ගණනේ ශීර්ෂ ගණනේ එකතුව මේ දෙන්නගේ එකතුව පුතේ 14යිනේ 6යි 8යි 14යිනේ ඕම එකතුව පුතේ දාර ගණනට වඩා අනිවාර්යෙන්ම දෙකක් වැඩි නේ දාර 12යි අර දෙන්නගේ එකතුව 14යි. දැන් මේකට වඩා ඒක දෙකක් වැඩි නේද? ඔව්. එහෙනම් මම කියපු දේ ඇත්තනේ. අපි ඕක දැන් ෂුවර් නැත්තම් වෙන ඝන වස්තුවකුත් අපි අරගෙන බලමු. මම ගන්නවා පුතේ සවිදි චතුස්තලය. මෙන්න පුතේ මම ඇඳ සවිදි චතුස්තලය. මේකෙත් පුතේ අපි ලියමු. ඇත්තද බලන්න අර මම කියපු දේ මුහුණත් ගණන ශීර්ෂ ගණන දාර ගණන මුහුණත් කියද පුතාලා මේකේ මුහුණත් උඩ ත්‍රිකෝණ 3යි යට ත්‍රිකෝණේ මුහුණත් 4යි ශීර්ෂ මෙතන යට අඩිය 3යි උඩ 1යි ශීර්ෂ 4යි ඉතින් දාර කීයද මේකේ දාර උඩ දාර 1යි 2යි 3යි 4යි 5යි 6යි දාර 6යි දැන් පුතේ මම කිව්වා වගේ මුහුණත් ගානයි ශීර්ෂ ගාන එකතු කරන්නකෝ කිය පුතේ 4 4යි 8යි පුතේ ඇත්ත නේද මම කියපු දේ මොකක්ද ඇත්ත මුහුණත් ගණනේ ශීර්ෂ ගානේ එකතුව 8යි ආවේ ඒක දාර ගන්නට වඩා දෙකක් වැඩි නේද ඔව් දාර ගාන 6යි අර දෙන්නගේ එකතුව කීයද පුතේ 8යි දාර ගානට වඩා දෙකක් වැඩි එහෙනම් පුතේ මොකද්ද මම කියලා දුන්නේ යාට හොඳට මතක තියාගන්න මොකද්ද ඕනෑම ඝන වස්තුවක මුහුණත් ගණනේ ශීර්ෂ ගණනේ එකතුව දාර ගණනට වඩා දෙකක් වැඩි. ඕක තමයි පුතේ ඔයිලර් සම්බන්ධය කියලා කියන්නේ. ඕක පුතේ ඕනෑම ඝන වස්තුවකට ඇත්ත වෙනවා. හරි. අපි දැන් කියමු පුතාලා ඉක්මනට ඔය කොටුවේ තියෙන එක තමයි නම් ඒ මාතෘකාව ඒක ඔයාලා හයිලයිට් කරගන්න ඕනේ. මොකද පුතාලා සරල දාර සහිත පුතේ. හැබැයි පුතේ වක්‍ර දාර සහිත ඝන වස්තු වලට මේක අදාළ නැහැ. සරල දාර තියෙන මේ වගේ සරල දාර වලින් හැදිච්ච ඝන වස්තු වලට විතරයි සරල දාර සහිත ඝන වස්තුවක මුහුණත් සංඛ්‍යාවේ සහ ශීර්ෂ සංඛ්‍යාවේ එකතුව මොකද මුහුණත් වලයි මොනවද මුහුණත් වලයි ශීර්ෂ වලයි මුහුණත් වලයි ශීර්ෂ වලයි එකතුව හරි දාර සංඛ්‍යාවට දෙකක් එකතු කළ විට ලැබෙන අගයට සමාන වේ. යන්නේ එකතුව දාරවලට දාර සංඛ්‍යාවට දෙකක් එකතු කරාම ලැබෙන අගයට සමානයි කියන දේ තමයි අපිට ඔයිලර් සම්බන්ධය කියලා කියන්නේ. පුතේ ඕන් ඔය ඔයිලර් සම්බන්ධය පුතේ සූත්‍රයක් විදිහට මෙන්න මේ විදිහට ලස්සනට ලියන්න පුළුවන්. අහගන්න පුතාලා. දැන් ඔය මොකද්ද ඔයිලර් සම්බන්ධයේදී කිව්වේ? හොඳට අහගන්න. ඔයිලර් සම්බන්ධයේ කිව්වේ පුතා මොකද්ද? ශීර්ෂ ගණන ධන මුහුණත් ගණන මේ දෙන්නගේ එකතුව මොකද වුණා කිව්වේ සමාන වුණාලු මේ දෙන්නගේ ශීර්ෂ ගානේ මුහුණත් ගානේ දෙන්නගේ එකතුවලු සමාන වුණේ තනියම කොන් වෙලා ඉන්නේ කවුද පුතේ මේ පැත්තෙන් දාර ගණන අන තනි වෙලා ඉන්නේ දාර ගණන මතක තියාගන්න දාර ගණන එක පැත්තක මේ දෙන්න එක පැත්ත දාර ගණනට නෙමෙයි මේ දෙන්නගේ එකතුව සමාන වෙන්නේ දාර ගණනට නෙමෙයි දාර ගණනට දෙකක් එකතු කළාම ලැබෙන අගයට. ඕන් ඔයිලර් සම්බන්ධයේ සූත්‍රයක් විදිහට ලිව්වා. එහෙනම් මොනවද ඔයිලර් සම්බන්ධේ?
ඕනෑම ඝන වස්තුවක ශීර්ෂ ගන්න සහ මුහුණත් ගන්න එකතුව සමාන වෙනවා දාර ගන්නට දෙකක් එකතු කරාම ලැබෙන අගයට. දැන් පුතේ ඕක ඇසුරෙන් අපිට ගණන් හදන්න තියෙනවා. හරි. අපි එහෙනම් බලමු පුතාලා දැන් හරිද? පුතේ එහෙනම් ඔන්න පළවෙනි ගාන බලා ගන්නකො. කට්ටියෙන් බලා ගන්න. මම කියලා දෙනකම් බලා ගන්න පුතේ පළවෙනි ගාන බලන්න. එක්තරා ඝන වස්තුවක මුහුණත් 6යි. පුතේ මුහුණත් ගන්න දීලා කීයද? 6යි. ශීර්ෂ 8යි. පුතේ ශීර්ෂ ගන්න දීලා තියෙනවා කීයද? 8යි. තිබුණේ. ඔයිලර් සම්බන්ධතාවයේ භාවිත. මේකනේ ඔයිලර් සම්බන්ධය. එහෙනම් ඔය වගේ ගානක් හදද්දි පුතේ මේ ඔයිලර් සම්බන්ධය ඉස්සෙල්ලාම ලියාගෙන ඉන්න. ඔය වගේ ගානක් හදද්දි පුතේ ඉස්සෙල්ලාම මේ ඔයිලර් සම්බන්ධය ලියාගෙන ඉන්න. භාවිත කරමින් දාර සංඛ්‍යාව හොයන්න කියලා කියනවා. අයියද බලමු. මෙයා කිව්වනේ පුතේ මුහුණත් 6යි කියලා. එහෙනම් මම මුහුණත් තියෙන තැනට ලියනවා 6යි. මෙයා කිව්වනේ පුතේ ශීර්ෂ කීයද? ශීර්ෂ 8යිලු. ශීර්ෂ කොටේ 8යි. එහෙනම් පුතේ ආධාර ගානට එන්න ඕන කීයද? කිය පුතා මේ දෙපැත්ත එකතුව මේ දෙන්න එකතුව කීයද? මේ දෙන්න එකතුව කිය පුතාලා 6යි 8යි 14යිනේ. මේ පැත්ත එකතුව 14 නම් අර පැත්ත එකතුවත් සමාන වෙන්න එපෙයි 14ට. එහෙනම් 14ක් වෙන්න මෙතන කවුද ඉන්න ඕනේ? 12 නේද? මෙතන ඉන්න පුතේ 12 නේද? ඒ 12යි 2යිනේ 14. එහෙනම් ඔය ඝන වස්තුවේ දාර ගන්න 12යි. මම එනක හදන ක්‍රමය කියලා දෙන්නම්. දාර ගාන අපි දන්නේ නෑනේ. දන්නේ නැති හින්දා මම ඔතෙන්ට x අකුර දා ගන්නවා. දන්නේ නැති හින්දා x අකුර දැම්මා. දැන් 8 ධන 6 උත්තරේ කීයද? 14යි සමානයි x ධන 2. දැන් අපි x හොයන්න එපෙයි. සමීකරණ පාඩම මතකනේ පුතා. එහෙනම් x හොයන්න නම් මේ ධන 2 අයින් කරන්න මොකද කරන්නේ? ධන 2 අයින් කරන්න අපි දාන්න ඕනේ ඍණ 2ක්. ධන 2 අයින් කරන්න දානවා ඍණ 2ක්. ඒ හින්දා මේ පැත්තටත් දානවා පුතේ ඍණ 2ක්. ධන 2 අයින් කරන්න දානවා ඍණ 2ක්. ඒ හින්දා මේ පැත්තටත් දානවා ඍණ 2ක්. එතකොට මේ ධන 2 ඍණ 2 කැපිලනවා කියලා දන්නවනේ. x සමානයි පුතේ යන්න උත්තරේ කියලා 14න් 2ක් අඩු කරාම 12යි. x කියලා කියන්නේ පුතේ මොකක්ද? දාර ගණනය. පුතේ පළවෙනි ගාන මේ විදියට පුතේ ඉස්සෙල්ලා මේක ලියා ගන්නකො. ඔයිලර් සම්බන්ධය ඉස්සෙල්ලාම හැම ගානෙම ලියන්න ඕනේ. ඔයිලර් සම්බන්ධය මෙතන හදද්දි මේ වගේ ගණක් හදද්දි. ඊපස්සේ ගානේ මුහුණත් ගාන දුන්නා, ශීර්ෂ ගාන දුන්නා. දාර ගාන හොයන්න කියලා කිව්වා. එහෙනම් පුතේ මේක හොයන්න කොහමද? 8 ධන 6 14යි මෙතන x ධන 2 ඉන්නවා. එහෙනම් ධන 2 කපන්න ඍණ 2ක් දානවා පුතේ. ඒ ඍණ 2 මේ පැත්තට දානවනේ. එහෙමනේ කරන්නේ. 14න් 2ක් ගියම 12යි. ඒතර x සමානයි 12යි. x කියලා කියන්නේ කවුද? දාර ගාන. ඔය කියන ඝන වස්තුවේ දාර ගාන 12යි. එහෙනම් පුතේ තේරෙනවද මම කියන්නේ? එහෙනම් ඔයිලර් සම්බන්ධතාවයේ ඇසුරින් ඕනෑම ඝන වස්තුවක මුහුණත් ගන්න, දාර ගන්න හා ශීර්ෂ ගන්න කියන වර්ග තුනෙන් වර්ග දෙකක් දුන්නාම අනිත් වර්ගය හොයාගන්න පුළුවන්. වර්ග තුනෙන් වර්ග දෙකක් දෙන්න ඕනේ හැබැයි. එතකොට තමයි අනිත් වර්ගය හොයාගන්න පුළුවන්. හරි. පුතා වැඩේ කරගන්න ඉක්මනට. පුතේ ඔන්න ඔය පළවෙනි ගණන්. පුතේ ඔය වගේ ගණන් දැන් ගොඩක් තියෙනවා. දැන් ඔයාලා තනියම පටන් ගන්න පුතේ ඕක ලියාගෙන ඉවර වෙලා. පුතේ අනිවාර්යෙන් කම්මැලි නැතුව ඉස්සෙල්ලාම අර ඔයිලර් සම්බන්ධය ලියාගෙන ඉන්න. කම්මැලි නැතුව අපේ ළමයි ඉස්සෙල්ලාම ඔයිලර් සම්බන්ධය ලියාගෙන ඉන්න ඕනේ. හරිද? පස්සේ තමයි ගාන හදන්න පටන් ගන්නෙ. එහෙනම් පුතේ මෙතනින් පස්සේ ඔය ඔයිලර් සම්බන්ධය ඔව අදද්දී ඉස්සෙල්ලාම ඔයිලර් සම්බන්ධය ලියාගෙන ඉමු. ඔයිලර් සම්බන්ධය ලියාගෙන පස්සේ තමයි පුතේ හදන්නේ. ඉස්සෙල්ලාම ඔයිලර් සම්බන්ධය ලියාගෙන පස්සේ තමයි හදන්නේ. හරි. දැන් අපේ පුතාලා දෙවෙනි ගාන. පුතේ මේක ඉවරද ලියලා? ඉවරයි. හරි. එහෙනම් අපි දෙවෙනි ගානත් ඔය වගේම හදන්න පටන් ගමු. දෙවෙනි ගාන පුතේ මොකක්ද දෙවෙනි ගාන කියන්නේ? එක්තරා ඝන වස්තුවක දාර ගාන 8යිලු මුහුණත් ගාන 5යිලු එහි ශීර්ෂ ගාන. දැක්කා පුතේ? වර්ග දෙකක් දීලා. ලියා ගන්න එහෙනම් අංක දෙක ගාන යටින් ඔයිලර් සම්බන්ධය ලියා ගන්න ඉස්සෙල්ලම ශීර්ෂ ගන්න මුහුණත් ගන්න සමානයි දාර ගාන තැන දෙක කියලා.
පුතේ ඔයලර් සම්බන්ධයෙන් හොඳට මතක තියාගන්න ඕන පුතේ. හරිද? ඕක ඔයාලට පේපර් පන්ති එකකදී තේරෙයි. හැම පේපර් එකේම මෙතනින් පස්සේ පුතේ 3 වෙනි වාරයේ විභාග වලට අදාළ පේපර් වල මේක අනිවාර්යෙන් හැමදේම තියෙනවා. තේරෙනවද මං කියද? දැන් ඕක ගැන හොඳ උවමනාවෙන් බලන්න ඕනේ. හරි. දැන් පුතා බලමු දෙවෙනි ගාන. එක්තරා ඝන වස්තුවක දාර ගාන 8යි. දැන් මං දාර ගන්න තියෙන තැනට දානවා පුතේ 8. අය මොනවද දෙන්නේ? මුහුණක් ගන්න 5යි. එහෙනම් මුහුණක් ගන්න තියෙන තැනට දානවා ආදේශ කරනවා 5. එහි ශීර්ෂ ගාන. ශීර්ෂ ගාන දන්නේ නැහැ. එහෙනම් එතෙන්ට දානවා පුතේ ශීර්ෂ ගාන දන්නේ නැහනේ. දන්නේ නැයි තැනට මම දා ගන්නවා x අකුර. තේරෙනවද? වර්ග 3යිනේ මුහුණක් දාර ශීර්ෂ කියලා ඔය වර්ග 3ෙන් දෙන්නෙක් දීලා තියෙනවා. එහෙනම් එක්කෙනෙක් දන්නේ නැහැ. දන්නේ නැති තැනට x අකුර දා ගන්න. හරි. දැන් මෙතන ඉන්නවා ධන දෙක අමතක වෙයි. එතන ධන දෙකක් ඉන්නවා. ධන දෙකක් ඉන්නවා. පස්සේ අර දෙන්න එකතු කරලා ලියමු පුතේ කොහමද? x ධන 5 සමානයි 8 ධන 2 පුතේ 10යි. 8 ධන 2 10යි. දැන් x හොයන්න පුතේ මොකද කරන්නේ? x හොයන්න මෙන්න මේ ධන 5 අයින් කරන්න දෙපයි. එහෙනම් ධන 5 කියන කෙනා කපන්න දාන්න ඕනේ කාවද? ධන 5 කියන කෙනා කපන්න පුතේ දාන්න ඕනේ ඍණ 5ක්. ධන 5 කියන කෙනා කපන්න පුතේ ඍණ 5ක් දාන්න ඕනේ. හරිද? දැන් වැඩේ කරන්න පුතාලා. එහෙනම් ධන 5 කපන්න අපේ පුතාලා x ධන 5 කපන්න දානවා ඍණ 5ක්. ඒ හින්දා මේ පැත්තටත් දාන්න ඕනේ ඍණ 5ක්. එතකොටනේ ධන 5 ඍණ 5 කැපිලා යන්නේ. එතකොට x සමානයි 10 5ක් අඩු කරාම උත්තරේ පුතේ 5යි. x කියලා කියන්නේ මේ ගානේ ශීර්ෂ. ශීර්ෂ ගාන පුතේ කීයද? ශීර්ෂ ගාන පුතේ කීයද? ශීර්ෂ ගාන 5යි. එහෙනම් ශීර්ෂ ගාන පුතාලා කීයද? 5යි. හරි. තුන්වෙනි ගාන පුතේ මම කියලා දෙන්නම්කෝ ඔයාට. තුන්වෙනි ගාන මම කියලා දෙන්නම් ඈ. හරි මකන්නේ මකන්නේ. සෙට් මකන්න බා. නෑ බරින්න එපා. හරි. ඉවරයිද? තුන්වෙනි ගණ බලන්න පුතාලා. ත්‍රිකෝණ ප්‍රිස්මය. පුතේ ප්‍රිස්මය මත ත්‍රිකෝණ ප්‍රිස්මය මතකද? අර වීදුරු කැරි තුනක් කමලා හදන බහුරූපයේ එක්ෂය තමයි ඔය ත්‍රිකෝණ ප්‍රිස්මය. ත්‍රිකෝණ ප්‍රිස්මයේ මුහුණක් ගන්න අය පුතාලා ත්‍රිකෝණ ප්‍රිස්මය හරි බලන්න අහන්න. තුන්වෙනි ගණ බලන්න. ත්‍රිකෝණ ප්‍රිස්මයක මුහුණක් ගණන ශීර්ෂ ගණන හා දාර ගණන ඇසුරෙන් ඔයලර සම්බන්ධතාවය සමග අනුකූල වන්නේ දැයි ලියන්න. අන්නේ දැයි බලන්න. ඕම් පුතේ මම ඔක හදන විදිය කියලා දෙනවා. දැන් අංක 3 ගාන හදද්දි පුතේ අංක 3 ගාන හදද්දි ඉස්සල්ලාම ඔයාලා ලියා ගන්න ඕනේ පුතේ දැන් ත්‍රිකෝණ ප්‍රිස්මයක මුහුණක් ගාන කීයද කියලා ලියනවා. ලියා ගන්න ඉස්සල්ලාම ත්‍රිකෝණ ප්‍රිස්මයක මුහුණක් ගන්න කීයද? දාර ගණන කීයද? ආයුව තුන ඉස්සල්ලාම ලියාගෙන ඉන්නවා පුතේ අපි. ශීර්ෂ ගාන කීයද? ඉස්සල්ලාම මේ වර්ග තුන අපි ලියාගෙන ඉන්නවා. තේරෙනවද? ත්‍රිකෝණ ප්‍රිස්මයක මුහුණක් ගන්න දාර ගන්න ශීර්ෂ ගන්න අපි ඉස්සල්ලාම කොච්චරද කියලා ලියන්නකො ඉස්සල්ලාම පුතාලා. පස්සේ අපි ඔය ඉල්ලන දේ හදමු. ත්‍රිකෝණ ප්‍රිස්මය කියන එක මතකයි නේද පුතාලා? ත්‍රිකෝණ ප්‍රිස්මය කියන්නේ මොකක්ද? ත්‍රිකෝණ ප්‍රිස්මය කියන්නේ අර වීදුරු කෑලි තුනක් අමුණලා හදන එක. ඒකේ මුහුණක් පුතා කීයද? වටේට ඍජු කෝණාස්ත්‍රාකාර මුහුණක් 3යි, දෙපැත්තේ ත්‍රිකෝණාකාර මුහුණක් 2යි, ඔක්කොම මුහුණක් 5යි. හරි. දාර ගානත් හොයලා ලියා ගන්න. ශීර්ෂ ගානත් හොයලා ලියා ගන්න. පස්සේ ඔයිලර් සම්බන්ධයට අනුකූල වෙනවද කියලා පස්සේ බලමු. ඉතින් ඔයිලර් සම්බන්ධයට අනුකූල වෙනවා නම් පුතේ මේ පැත්තේ උත්තරේට මේ පැත්තේ උත්තරේ සමාන වෙන්න එපයි. අපි එහෙනම් මේ තුන් දෙනාම අරගෙන එව් ආදේශ කරලා වම් පැස කොටසට දකුණු පස උත්තරේ සමාන වෙනවද කියලා බලමු ඈ. දැන් ඕකේ දාර ගාන පුතාලා කීයද? මුහුණත් ගාන 5යි. දාර කීයද පුතාලා? ත්‍රිකෝණ ප්‍රිස්මයක 12යිද? 9යි නේ පුතේ. 9යි.
වටේට අර ඍජු කෝණාශ්‍රාකාර තුන වටේට දාර 3යි ත්‍රිකෝණ දෙකේ දෙපැත්තේ 3 3 6යි 6යි 3යි දාර 9යි. එතන දාර ගාන 9යි. ශීර්ෂ පුතේ ඊයේද අර පැත්තේ ශීර්ෂ 3යි මේ පැත්තේ ශීර්ෂ ඔක්කොම ශීර්ෂ 6යි. ශීර්ෂ 6යි. දැන් පුතේ මෙයා කියනවානේ ඕන් ඔය ප්‍රිස්මයක මුහුණත් ගන්න දාර ගාන ශීර්ෂ ගාන ඔයිලට සම්බන්ධයට අනුකූල වෙනවද කියලා. ඉතින් මම ඔයාට කිව්වනේ මුලින්ම මම කිව්වනේ ඕනෑම ඝන වස්තුවක් ඔයිලට සම්බන්ධයට ගැලපෙනවා කියලා. අපි බලමු මෙන්න මේ ප්‍රිස්මේ මේ වර්ග තුනක් ඔයිලට සම්බන්ධයට ගැලපෙනවද කියලා. ගැලපෙනවා නම් අනිවාර්යෙන්ම මේ පැත්තේ උත්තරේ මේ පැත්තේ උත්තරයට සමාන වෙන්නම ඕනේ. ආදරණීය ශීර්ෂ ගාන කීයද? ලියන්න එපා. දැන් ඔයා මේක ලියලා මේක ලියා ගන්න දැන්. ශීර්ෂ ගාන 6යි. එතෙන්ට දානවා 6. මුහුණත් ගාන කීයද? 5යි. එතෙන්ට දානවා 5. දාර ගාන කීයද? දාර ගාන 9යි. ධන 2. ධන දෙක අමතක වෙයි. දාර ගාන කොම් වෙලා ඉන්න කෙනා එයාට අනිවාර්යෙන් දගක් එකතු කරන්න ඕනේ. ඒතර 6 ධන 5 11යි. මේ පැත්ත 11යි. අර පැත්තත් කියපු දේ 9 ධන 2 අන්න පුතේ. දෙපැත්ත සමානයි. නේ පුතේ? ගණිතයේදී එම නිසා කියන්නේ පුතේ අපි 33ක් දානෝනේ. දෙපැත්ත සමානයි කියන්නේ ඔයිට සම්බන්ධය සමග ගැලපෙනවා. මේක ඒ වචෙන් තියෙන්නේ අනුකූල වෙනවද කියලා අහන්නේ. එහෙනම් ලියන අනුකූල. එම නිසා කියන්නේ ගණිතයේදී 33ක් කියන්නේ පුතේ වගේ. එම නිසා ඔයිලර් සබඳතාව හා ගැලපේ. එම නිසා ඔයිලර් සබඳතාව හා ගැලපේ කියලා ලියනවා. තේරෙනවද පුතාලා? පස්සේ අවසානටම එම නිසා කියන 33ක් තියලා එම නිසා ඔයිලර් සබඳතාව හා ගැලපේ. හරි පුතාලා? ලියා ගන්න ඕන ඔය ගන්න. පුතේ ක්‍රමයේ තේරෙනව නේද ඔයාලට? කිසි මවුලක් නැහැ නේද? අනුකූල වෙනවද කියලා හොයන්න කියනවා. පුතේ ලොකු ප්‍රශ්න අංක 4ෙත් ඔය දෙයමයි තියෙන්නේ 5ෙත් ඔය දෙයමයි තියෙන්නේ. හරිද? එහා පැත්තේවත් ඒ වගේමයි. දැන් අපි හදලා ඉවරයක් කරමු පුතේ ඔක්කොම ටික. දැන් ලොකු ප්‍රශ්න අංක 4 පුතේ මේක කරපු ළමයි තනියම පුතේ ඔන්න ලොකු ප්‍රශ්න අංක 4 කරන්න පටන් ගන්නවා දැන්. මේක කරපු ළමයි තනියම ලොකු ප්‍රශ්න අංක 4 කරන්න පටන් ගන්න ඕනේ දැන්. හරිද? එහෙනම් වැඩේ පටන් ගමුද පුතාලා? මේක ඉවරද ලියලා? ලියලා ඉවරයි. හොඳයි. එහෙනම් හතරවෙනි ප්‍රශ්නේ කරන්න පටන් ගන්න පුතේ ඔයාලා. හරි. පුතේ මේක ලියන්න යටින්. මේක යටින්ම ලියන්නම ඕනේ. හතර. එක සමාන සමචතුරස්‍ර පිරමීඩ දෙකක සමචතුරස්‍ර මුහුණත් එකිනෙකට මත සමපාත වන පරිදි ඇලවීමෙන් ලබාගත් ඝන වස්තුවක් රූපයේ දැක්. අපි ඉස්සල්ලත් පුතේ වගේම සාකච්ඡා කරානේ. අර පිරමීඩ දෙකක් අලවන්නේ පුතාලා හරි. මෙම ඝන වස්තුවේ දාර මුහුණ ශීර්ෂ ඝන ලියන්න. අපි ලොකු ප්‍රශ්න අංක 4 පුතේ ඉස්සරම රෝම ඉලක්ක එක කරන්නකෝ. 4 එක මේ එහෙනම් පුතේ ඉස්සෙල්ලම ලොකු ප්‍රශ්න අංක 4 එක කරන්නකෝ. එහෙනම් ලොකු ප්‍රශ්න අංක 4 දාලා 4 රෝම ඉලක්ක එක ගාව එතන උත්තර ලියන්න. එහෙනම් ඕකේ මුහුණත් ගාන පුතා කීයද? උඩ වටේට මුහුණත් 4යි යට වටේට මුහුණත් 4යි 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 මුහුණත් ගාන සම්පූර්ණයෙන්ම 8යි. දාර ගාන කීයද පුතාලා? උඩ දාර 4ක් තියෙනවා මැදත් දාර 4ක් තියෙනවා යටත් දාර 4ක් තියෙනවා 4යි 8යි දාර 12යි. හරි නේද? ශීර්ෂ පුතේ උඩ මුදුන 1යි යට මුදුන යට 1යි වටේට ශීර්ෂ 4යි 4යි 2යි 6යි. දැන් පුතාලා හදන්න බාන්න තනියම දැන් රෝම ඉලක්කම් දෙක පුතේ කරන්න පටන් ගන්න. එම අගයන් ඔයිලර් සම්බන්ධතාව හා ගැලපෙන බව පෙන්වන්න කියනවා. දැන් ඔය ආපු උත්තර පුතේ ඔයිලර් සම්බන්ධයට ගැලපෙන බව පුතේ ඉස්සෙල්ලම ඔයිලර් සම්බන්ධය ලියලා ඉන්න. ඔයිලර් සම්බන්ධය ලියලා ඔය අර මුහුණත් ගණන දාර ගණන සහ ශීර්ෂ ගණන නේ පුතේ වෙන වෙනම ලියලා හදන්න පටන් ගන්න. හරි හොඳයි.
හරි. හදලා ඉවරද දැන් පුතාලා? දැන් ආදේශ කරමුද මුහුණත් ගාන ශීර්ෂ ගාන කීයද 6යි. නෑ දෙපැත්ත සමාන වුණාද? මුහුණත් ගාන කීයද 8යි. පුතේ මේක ලියුවා නේද? අනිවාර්යෙන් මේ ඔයලා සම්බන්ධ වචනෙන් ලියන්න ඕනේ. දාර ගාන පුතේ 12යි. එහෙනම් දාර ගාන 12යි ධන 2. එතන කිය 6 ගානේ 14යි. මේ පැත්ත 14 අර පැත්තත් කිය අන්න පුතේ. ඉතින් ඇත්තනේ මම කිව්වා පුතේ ඔයාලට ඕනෑම ඝන වස්තුවකට මේ ඔයිලර් සම්බන්ධය ඇත්ත. ඔයිලර් සම්බන්ධය වචනේ විස්තර කරන්නද කොහමද? ඕනෑම ඝන වස්තුවක මුහුණත් ගන්න සහ ශීර්ෂ ගන්නේ එකතුව ධාර ගානට දෙකක් එකතු කරාම එන උත්තරයට සමානයි. ඇත්ත තමයි මේ සමානයි. එතකොට යටින්ම ලියන්න තියෙන මොකද්ද? එම නිසා ඔයිලර් සම්බන්ධතාව හා ගැළපේ. එම නිසා ඔයිලර් සම්බන්ධතාව හා ගැළපේ කියලා පුතේ යටින්ම ලියන්න ඊට පස්සේ. හරි. දැන් ඒ ගානත් ඔන්න අපි හදලා ඉවරයි පුතාලා. දැන් ඊට පස්සේ පුතේ පස්වෙනි ගානෙත් ඔය සිද්ධියමයි පුතේ. බලන්න පස්වෙනි ගාන අපි කියවමු පුතාලා. ඝනකයක් හා සමචතුරස්‍ර පිරමීඩයක් එකතු කිරීමෙන් සෑදූ ඝන වස්තුවක් රූපයෙන් දැක්වේ. එහා පැත්තේ පිටේ රූපයක් තියෙනවා පුතාලා. මෙම ඝන වස්තුවේ ධාර ගන්න මුහුණත් ගන්න සහ ශීර්ෂ ගන්න සොයා එම අගයන් ඔයිලර් සම්බන්ධතාව අනුකූල වන්නේ දැයි බලන්න. දැන් අපේ පුතාලා එහෙනම් මොකද කරන්නේ? අන්න රූපේ එහා පැත්තේ පිටේ තියෙන ඝනකයකට පිරමීඩයක් සෙට් කරලා තියෙන්නේ. එහෙනම් පුතා කෙලවරින් ඉස්සෙල්ලම ලියා ගන්නකො. මුහුණත් මෙච්චරයිද, ධාර කොච්චරයිද, ශීර්ෂ කොච්චරයිද කියලා පුතේ ඉස්සෙල්ලම ලියා ගන්නකො එහා පැත්තේ පිටුවේ. මුලින්ම මේක ලියන් ඉන්න පුතේ කෙලවරක ලියාගෙන ඉන්න ඒක ඉස්සෙල්ලම. ඒක කෙලවරක ලියාගෙන ඉන්න ඉස්සෙල්ලම. හරිද? ඒක කෙලවරක ලියාගෙන ඉන්න. මොකද්ද එහෙනම් ඒකේ කීයද මට කියන්න බලන්න. මුහුණත් කීයද ගණන් කරාද අපේ පුතාලා? උඩ 4යි, මැද වටේට 4යි, යට අඩියෙත් 1යි. එතකොට 4යි 8යි 9යි. මුහුණත් ගාන පුතාලා 9යි. මුහුණත් ගාන 9යි නේද අපේ ළමයි? හරි නේද? මුහුණත් 9යි නේද පුතේ? උඩ වටේට 4යි, යට වටේට 4යි, යට අඩියට 1යි 9යි. ඉතින් තේරුණා නේද? ඔකේ ධාර කීයද පුතාලා? උඩ ත්‍රිකෝණාකාර මුහුණත් 4 තියෙන එතන වටේට 4යි. මැද වටේට 4යි. පස්සේ පල්ලෙහා අතරත් පුතේ 4ක් තියෙනවා. යට අඩියෙත් 4ක් තියෙනවා. ඒක ධාර ගොඩක් තියෙනවා ඒකේ. ධාර ගාන ගණන් කරාද අපේ පුතාලා? කීයද? උත්තර කියන්නේ කීයද පුතේ? ධාර කීයද? 16යි. 16ක් තියෙනවා පුතේ. පරිස්සමෙන් ගණන් හදන්න ඕනේ. උඩම 4යි, ඒත් ඒක යට වටේට එතන 4ක් වටේට තියෙනවා. පල්ලෙහාට මේ අතර පුතේ අය 4ක් තියෙනවා. යට වටේට 4ක් තියෙනවා. 4 8 12 16යි. දැන් ධාර ගාන පුතා 16යි. ධාර ගාන 16යි. හරිද? දැන් ශීර්ෂ ගාන කොච්චරද පුතේ? ශීර්ෂ ගාන ඕක කීයද පුතේ? උඩ මුදුන එක ශීර්ෂයයි, වටේට ශීර්ෂ 4යි, යට අඩිය තියෙනවා ශීර්ෂ 4ක්. 4යි 8යි උඩ 1යි 9යි. ශීර්ෂ ගාන පුතේ කීයද? ශීර්ෂ ගාන 9යි නේ. ශීර්ෂ ගාන 9යි නේද පුතාලා? හරි. 9යි. දැන් පුතා මේක දාලා බලන්න ඔයිට සම්බන්ධයට එහෙනම් මුහුණත් ගාන කීයද? 9යි. ශීර්ෂ ගාන කීයද? 9යි. ධාර ගාන කීයද ආවේ? 16යි. 2යි. අනුකූල වෙනවද? 9 9යි 18යි. අර පැත්තත් පුතේ කීයද? 16 ධන 2 18යි. හරිනේ පුතාලා දෙපැත්ත සමානයි. එම නිසා 33ක් දානවා. ගණිතයේදී එම නිසා කියන්නේ 33ක් දානවා. එම නිසා ඔයිලර් සබඳතාව ගැළපේ කියලා ලියන්න. එම නිසා ඔයිලර් සබඳතාව ගැළපේ කියලා අවසානටම ලියන්න. තව පුතේ ඔන්න එක රූප සරණක් තියෙනවා. එතකොට පාඩම ඉවර වෙනවා. ඒ ගානෙත් පුතේ ඔන්න ඔය සිද්ධියම තමයි දැන් අපේ පුතාලා කරන්න තියෙන්නේ. අපි නම් කරන්න පටන් ගමු පුතේ. හරි කරලා බලමු. හරි. පුතේ නම් ගන්න පුතේ ලොකු ප්‍රශ්නාංක 6 බලමු. ලොකු ප්‍රශ්නාංක 6 ගන්න පුතාලා. තනියම ගන්න පුතාලා. ඕකේ තියෙන්නේ ඝන කාභයකට ප්‍රිස්මයක් සෙට් කරලා. ඝන කාභයකට ප්‍රිස්මයක් සෙට් කරලා තියෙන්නේ. අපේ පුතාලා ඉස්සරළම හරියට තිතටම එකක්වත් වරද්දන්න බෑ. මුහුණත් ගන්න, ධාර ගන්න, ශීර්ෂ ගන්න ගණන් කරලා ලියන්න.
ඉස්සල්ලාම පුතේ ගාන හදන්න කලින් ওই වර්ග තුන ලියලා ඉන්න. මුහුණත් මෙච්චරයි, දාර මෙච්චරයි, ශීර්ෂ මෙච්චරයි කියලා ඉස්සල්ලාම ලියන්න. අනේ පුතේ කවුරුත් වරද්දන්න බෑ හැබැයි ඈ. හරිද? ඔව්ව හරියටම ගණන් කරලා ලියා ගන්න ඕනේ පුතේ ඉස්සල්ලාම. ලියන්න පුතාලා. ඕක විභාගෙට පුතේ ඔයිලට සම්බන්ධයෙන් නැති පේපර් එකක් ඉතින් ඔයාලට අය හම්බෙන්නේ නැහැ. අනිවාර්යෙන් ඔයිලට සම්බන්ධතාවයේ තියනවාම තමයි. අනිවාර්ය දෙයක් එනවාමයි. එහෙනම් හොඳට මතක තියාගන්න ඕන දෙයක් පුතේ ඒක. ඔයිලට සම්බන්ධය. හරිද? හරි. දැන් ගණන් කරලා තනියම ලියා ගන්න ඉස්සෙල්ලාම. පුතේ ඔයා මුහුණත් ගාන ගණන් කරද්දී පරිස්සම් වෙන්න ඕනේ මොකක්ද දන්නවද පුතාලා? අර මේ පැත්තේ ත්‍රිකෝණිකුයි යටට ඔහම තියානේ පුතේ ඍජුකෝණාශ්‍රයකුයි කොහොම එක කෙලින් පල්ලෙහැට. කියන්නේ මේ වගේ ත්‍රිකෝණිකුයි මෙහෙම පල්ලෙහැට ඍජුකෝණාශ්‍රයකුයි ඔහම තියනව නේද? තියනවනේ ඔහම එකක්. පුතා ඕක එක මුහුණතක්. මේක හැඩතල දෙකක් වුණාට පල්ලෙහැට තියෙන එක මුහුණතක් ඕක. ඕක එක මුහුණතක්. දාර ගණන් කරද්දි මේ දාරේ ගණන් කරන්නේ නැහැ. ඒ දාරේ අතට අහු වෙන්නේ නැහැ නේ පුතා. මේක පැතලීනේ. පැතලීනේ. ඒ දාරේ අතට අහු වෙන්නේ නැහැ පුතාලා. එයා එක මුහුණතක් පුතේ. හරිද? මේක එක මුහුණතක් පල්ලෙහැට. පුතේ මුහුණත් දෙක වෙන් වෙන්න නම් දාරයක් හොඳට මම අර ඉස්සලා පංචරේ අපේ දස්තරේ අරන් පෙන්නේ පුතේ. මුහුණත් දෙකක් වෙන් වෙන්න හරියට දාරයක් අතර අහු වෙන්න ඕනේ. දැන් මේ කොහොම පුතේ හෙන පැතලි. එතන දාරයක් අතර අහු වෙන්නේ නැහැ. එහෙනම් පුතේ මුහුණත් ගාන ගණන් කරද්දී මේ දෙන්නම එක මුහුණතක්. දාර ගණන් කරද්දී පුතා මෙන්න මේ දාරය අපි ගණන් කරනවද? නෑ. එතන දාරයක් නෑ පුතේ. එතන සමතල පෘෂ්ඨයක් තියෙන්නේ. සමතලයි. දාරයක් නම් පුතේ ඝනව අහු වෙන්න ඕනේ. කැපිලා යන්න ඕනේ ඇඟිල්ල. හරිද? එහෙම. දැන් අපේ පුතා එහෙනම් ඔය කීයද? මුහුණත් කීයද පුතේ ඔකේ? 1 2 3 4 5 6 7යි. 7යි. 7යි නේද? උඩම ඍජුකෝණාශ්‍ර දෙකයි. යටට ඔහම 3ක් තියෙනවා. අතර 3යි 2යි 5යි මේ පැත්ත 1යි 6යි මේ පැත්ත 1යි 7යි. අය පාරක් ගණන් කරලා බලන්න පුතාලා. 7ක් තියෙනවා. හරිද? දාර ගාන පුතේ කියලා මං කියව මේ අර මැද දාරේ ගණන් ගන්න බෑ. දාර ගාන මං ගණන් කරලා කියන්න 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 15යි. දාර 15යිද? ඔව් සර්. ඔව් සර්. ඔව් සර්. ඔව් දාර 15යි. තේරුණා නේද මං කියපු දේ අර මැද දාරේ ගණන් ගන්න. ශීර්ෂ ගාන කීයද ඔකේ? ශීර්ෂ 1යි 2යි 3යි 4යි 5යි අර පැත්තේ 10යි ශීර්ෂ 10යි. 10යි. දැන් ආදේශ කරනවා. ඔව් පුතේ 10යි නියමයි. ඔයිලර් සම්බන්ධයට ගැලපෙනවද? මුහුණත් ගාන 7යි ශීර්ෂ ගාන පුතේ එතෙන්ට දානවා 10. දාන්න මුහුණත් ගාන පුතේ අපි එතෙන්ට දානවා 7. මේ පැත්තේ පුතේ දාර ගාන අපි දානවා දාර ගාන 15. දාන 2. ඒකට 7යි 10යි 17යි මේ පැත්තේ උත්තරේ 17යි මේ පැත්තත් 15යි 2යි 17යි යන්න දෙපැත්ත සමානයි. එහෙම නිසා ඔයිලර් සම්බන්ධතාව හා ගැලපේ කියලා අවසානටම අපි ලියනවා. මං කියන්නේ තේරෙනවද පුතේ ඔයාලට? හරි. ඕම් පුතේ පාඩමේ සිද්ධිය ඔච්චරයි ඉතින්. හරිද පුතාලා? ඕම් ඔය පාඩම පුතේ වැදගත්ම පාඩමක්. ඔයාලගේ 3 වෙනි වාරේ පේපර් වල පුතේ පළවෙනි ප්‍රශ්නේ විදිහට දාන්නේ මේ ඝන වස්තු කියන පාඩමෙන්. ඒ තරමට මේ පාඩම වැදගත්. හරි පුතාලා? මේ ඝන වස්තු කියන පාඩමෙන් තමයි පුතේ ඔයාලගේ පේපර් එකේ 3 වෙනි වාරේ බය පේපර් එකේ පළවෙනි ගාන දාන්නේ. වැදගත්ම පාඩමක් පුතාලා. හරිද? හරි. එහෙනම් අපේ ළමයි ලියාගෙන ඉවර කරගන්නකෝ. ඉවරයි සර්. හොඳයි පුතාලා. හරි එහෙනම් පුතේ ඔන්න අද පුතා මේවා ලියුවා නේද? මේවා වචෙන් ලියන්න ඕනේ. මේවා වචෙන් ලියා ගන්න ඕන අනිවාර්යෙන්. හරි. එහෙනම් පුතේ ඔන්න අපි අර නේ පුතේ ඔය ඝන වස්තු කියන පාඩම අද ඉවර කරලා දැම්මා පුතා. 3 වෙනි වාරේ තියෙන පාඩමක්. අපි මේ පාඩම සම්පූර්ණයෙන් දැන් ඉවරයි. අපි ඒක ඉගෙන ගන්න තියෙන හැම කරුණම ඉගෙන ගත්තා. එහෙනම් පුතේ අපි අදට පන්තිය නම් නවත්තනවා පුතාලා. එහෙනම් හැමෝටම ජය වේවා. නහරනේ පුතේ. හරි. ආයිබෝන් නේ. ආයිබෝවන් සර්. ආයිබෝවන් සර්. Good night, sir.